මේ 2022 තියරි පන්තියට දාන වීඩියෝ එක. අපි දැන් 2022 තියරි පන්තියේ මේ වෙනකොට චලිත ප්‍රස්ථාරවල විස්ථාපන කාල ප්‍රස්ථාරයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයි තියරි ඉවරයි. ඒ වගේම උදාහරණත් සාකච්ඡා කරා. මං ගිය සතියේ කිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරවල හෝම්වර්ක් වල අමාරු ගණන් තියෙනවා නම් මට මෙසේජ් කරන්න කියලා. ගොඩක් අය මෙසේජ් කරලා තිබුණා මෙන්න මේ ගණන් අමාරුයි කියලා. මං ඕගොල්ලෝ එවපු මෙසේජ් වලින් අද ප්‍රශ්න 5ක් තෝරගත්ත සාකච්ඡා කරන්න. හරිනේ? අපි අද හෝම්වර්ක් 15 අමාරු ප්‍රශ්න කියලා ඕගොල්ලෝ එවපු ප්‍රශ්න කීපයක් තමයි සාකච්ඡා කරන්නේ. මං අද හෝම්වර්ක් 15 5 6 7 ඊට පස්සේ 9 10 ඔන්න ඔය ගණන් පහ තමයි තෝරගත්තේ. අපි මේ ගණන් පහ හදලා බලමු මොකද තත්ත්වය කියලා. හරිනේ? ඒ වගේම ගොඩක් ළමයි ඉල්ලීම් කරලා තිබුණා මාර්කින් ස්කීම් එකක් දාන්න කියලා. ඒ කියන්නේ මේ ගණන් වල උත්තරේ වන්න කියලා. ක්ලාස් එන ළමයින්ට කොහොමත් පන්ති පටන් ගත්තාම මේ හෝම්වර්ක් වලට අදාළව මාර්කින් ස්කීම් එකක් දෙනවා. හරිනේ? පන්තියේ නැති දුර පළාත් වල ඉන්න ළමයින්ට මාර්කින් ස්කීම් එකක් ගන්න පුළුවන්. ඒක බය වෙන්න එපා. මම තව ටික දවසකින් මේ හෝම්වර්ක් ෂීට් වලට අදාළව මාර්කින් ස්කීම් එක දානවා. හරිනේ? එතකොට ඔයගොල්ලෝ හැමෝටම උත්තර චෙක් කරගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. හරිනේ? අපි යම් පස්වෙනි ගානට A හා B මෝටර රථ දෙකක් එකම සරල රේඛීය මාර්ගයක 100 කිලෝමීටර පරතරයකින් පිහිටයි. A හා B 50 කිලෝමීටර පැයට කිලෝමීටර ප්‍රවේගයෙන් එකිනෙකා දෙසට ගමන් ආරම්භයි. A හි ත්වරණය පැය වර්ගයට කිලෝමීටර 18ක් හා B හි මන්දනය පැය වර්ගයට කිලෝමීටර 18ක් වේ. චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳ ඒවා හමු වන විට A ගේ විස්ථාපනය සොය. සාමාන්‍යයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාර ගානක් හදනකොට ප්‍රස්ථාරය අඳින්න කලින් ගාන කියවලා චලිතයට අදාළව පොඩි සටහනක් අඳින්න පුරුදු වෙන්න. සටහන ඇඳලා දත්ත ටික ලකුණු කරන්න. එතකොට ඔයාලට ගාන තර්ක කරන්න ලේසි. ප්‍රස්ථාරය අඳින්නත් ලේසි. හරිනේ? මේ ගාන කියන්නේ AB මෝටර රථ දෙක එකම සරල රේඛීය මාර්ගයක කිලෝමීටර 100ක පරතරයකින් පිහිටයි. අපි මුලින්ම මේක අඳිමු. අපි දමු A මෙතන. හරිනේ? B මෙතන. A හා B ගේ පරතරය කීයද? කිලෝමීටර 100යි. හරිනේ? A හා B ගේ පරතරය කිලෝමීටර 100යි. A හා B එකිනෙකා දෙසට ගමන් කරනවා ආරම්භක ප්‍රවේගය පැයට කිලෝමීටර 50යි. පැයට කිලෝමීටර 50යි. හරිනේ? මෙතන ඔක්කොම විස්ථාපන දීලා තියෙන කිලෝමීටර කාලය දීලා තියෙන පැය වලින්. ආරම්භක ප්‍රවේග පැයට කිලෝමීටර 50යි. ඊළඟ කියනවා A හි ත්වරණය 18යි. A වල ත්වරණය 18යි. ත්වරණය 18යි. B හි මන්දනය 18යි. ත්වරණය නෙමෙයි මන්දනය 18යි. මන්දනය 18යි නම් ත්වරණය ඍණ 18ක් වෙන්න ඕන. හරිනේ? මන්දනය 18ක් නම් ත්වරණය ඍණ 18ක් වෙන්න ඕන. පැහැදිලිද? ඔන්න මම දත්ත ටික නිරූපණය කරා. දැන් අපි මේකට චලිත ප්‍රස්ථාරය අඳිමු. මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳිමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳිනකොට මම ප්‍රවේග අක්ෂය ගන්නම් පැයට කිලෝමීටර වලින්. දත්ත දීලා තියෙන්නේ පැයට කිලෝමීටර. මම කාලක්ෂය ගන්නම් පැය වලින්. හරිනේ? කාලක්ෂය ගන්නම් පැය වලින්. එතකොට අපි මුලින්ම Aට අදාළව අඳිමු. A ගේ ආරම්භක ප්‍රවේගය 50යි. A ගේ ආරම්භක ප්‍රවේගය 50යි. පැයට කිලෝමීටර 50යි. A ගේ ත්වරණය 18යි. ඒකාකාර ත්වරණයක්. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඒකාකාර ත්වරණයක් නිරූපණය කරන්නේ ඔය විදිහට. පැහැදිලිද? මෙතන කෝණය අපි θ කියලා ගත්තොත් මේ කෝණය θ කියලා ගත්තොත් ත්වරණය 18ක් නිසා මම ලියන්නම් tan θ 18ක් වෙන්න ඕන. ත්වරණය 18ක් නිසා tan θ 18ක් වෙන්න ඕන. ඊළඟට අපි b ට අදාළව ප්‍රස්ථාරය අඳිමු. b ගේ ආරම්භක ප්‍රවේගය 50යි. හැබැයි හොඳට තේරුම් ගන්න ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. A ගේ ප්‍රවේගය තියෙන්නේ ධන දිශාවට. B ගේ ප්‍රවේගය තියෙන්නේ ඍණ දිශාවට. A චලනය වෙන්නේ ධන දිශාවට. B චලනය වෙන්නේ ඍණ දිශාවට. B චලනය වෙන්නේ ඍණ දිශාවට නම් ආරම්භක ප්‍රවේගය මේ පැත්තෙන් ඍණ 50යි. ඍණ පැත්තෙන් 50යි. පැහැදිලිද? ඊළඟට B ට තියෙන්නේ මන්දනයක්. මන්දනයක් නම් ප්‍රවේගය අඩු වෙන්න ඕන. ප්‍රවේගය අඩු වෙන්න ඕන. ඍණ දිශාවේ මන්දනය. ඍණ දිශාවේ ඒකාකාර මන්දනයක් නිරූපණය කරන්නේ මේ විදිහට. හරිනේ? ඍණ දිශාවේ ඒකාකාර මන්දනයක් නිරූපණය කරන්නේ මේ විදිහට. මේක ධන දිශාවේ ත්වරණයක්. මේක ඍණ දිශාවේ ඒකාකාර මන්දනයක්. පැහැදිලිද? ඊළඟට මේ දෙන්න හැම මූණට මූණ බලාගෙන එකම සරල රේඛාවක් දිගේ චලනය වෙනකොට
අපි හිතමු මෙන්න මේ වගේ තැනකදී මුණ ගැහෙනවා කියලා. A හා B මෙතනදී අපි මුණ ගැහෙනවා කියලා ගමු. එහෙනම් මේක තමයි හමුවන සීමාව නැත්නම් හමුවන පිහිටීම. හරිනේ? මේක තමයි හමුවන පිහිටීම. හමුවන පිහිටීමට අපි හිතමු ගත වූ කාලය කැපිටල් T. එතකොට ආරම්භක පිහිටීමේ සිට හමුවන පිහිටීමට දෙන්නටම ගත වුණු කාලය සමාන වෙන්න ඕන. දෙන්නම එකම අවස්ථාවේ තමයි චලිතය ආරම්භ කරේ. A එනවා මේ පැත්තට, දකුණු පැත්තට, B එනවා වම් පැත්තට. දෙන්න හමු වෙන ස්ථානයේදී, හමුවන පිහිටීමේදී ආරම්භයේ සිට හමුවීම දක්වා දෙන්නටම ගත වුණු කාලය සමාන වෙන්න ඕන. අපි ප්‍රස්ථාරයන් දිමු හමුවන පිහිටීම. ඒතර ප්‍රස්ථාරය ඇත්තටම අඳින්න පුළුවන් හමුවන පිහිටීම නෙමෙයි. හමුවන කාලය. හරිනේ ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්න පුළුවන් A හා B හමුවන කාල සීමාව. අපි හිතමු මෙන්න මේක තමයි A හා B හමුවන කාලය. මෙතනට කැපිටල් T. මේක තමයි හමුවන මොහොත. නැත්නම් හමුවන කාලය. කවුද? A හා B. A හා B හමුවන කාලය මේක. A හා B හමුවන පිහිටීම මේ පිහිටීම. එතනට ගත වුණු කාලය කැපිටල් T කියලා ගත්තා. පැහැදිලිද? ඊළඟට අපි තේරුම් ගන්න ඕන A හා B හමු වෙනකොට හරිනේ ආරම්භක පිහිටීමේ සිට හමුවීම දක්වා A ගේ විස්ථාපනය මම ගන්නම් SA. හමුවන පිහිටීමට ආරම්භක පිහිටීමේ සිට B ගේ විස්ථාපනය මේක මම ගන්නම් SB. ඔය A ගේ විස්ථාපනයයි B ගේ විස්ථාපනයයි එකතු කරාම කිලෝමීටර 100ක් වෙන්න ඕන. ආරම්භයේ සිට හමුවන පිහිටීමට A සහ B ගේ විස්ථාපන එකතුව කිලෝමීටර 100ක් වෙන්න ඕන. විස්ථාපනය නිරූපණය වෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය. එහෙනම් මේ පැත්තේ වර්ගඵලය SA වෙන්න ඕන. මොකද මේක ඇන්දේ අපි A ගේ චලිතයට, මේක ඇන්දේ අපි B ගේ චලිතයට. එහෙනම් මේ පැත්තේ වර්ගඵලය ඍණ පැත්තේ වර්ගඵලය SB වෙන්න ඕන. ධන දිශාවට චලනය වූ ප්‍රමාණය SA වෙන්න ඕන. ඍණ දිශාවට චලනය වූ ප්‍රමාණය SB වෙන්න ඕන. හැබැයි මේ වර්ගඵල එකතුව SA SB එකතුව කීයක් වෙන්න ඕනද? 100ක් වෙන්න ඕන. SA ධන SB කීයක් වෙන්න ඕනද? 100ක් වෙන්න ඕන. පැහැදිලිද? තව විශේෂ දේවල් තියෙනවා හොඳට බලන්න. දැන් A ගේ ත්වරණයයි B ගේ මන්දනයයි සමානයිනේ. විශාලත්වය. එතකොට විශාලත්ව සමානයි නම් මේ ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ සමාන වෙන්න ඕන. මේ කෝණය θ නම් මෙන්න මෙතන කෝණයත් θ වෙන්න ඕන. ත්වරණයේ විශාලත්වය මන්දනයේ විශාලත්වය සමානයි. එහෙනම් මේ රේඛා දෙක නැත්නම් A හා B ගේ ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕන. කෝණය θ බැගින් වෙන්න ඕන. පැහැදිලිද? එතකොට මේක y අක්ෂය. මේක හමුවන කාලය. y අක්ෂයට සමාන්තර රේඛාවක්. මේක ප්‍රවේගාක්ෂය, y අක්ෂය ප්‍රවේගාක්ෂය. මේක y අක්ෂය නැත්නම් ප්‍රවේගාක්ෂයට සමාන්තර රේඛාවක්. මේ රේඛා දෙක එකිනෙක සමාන්තරයි. මේ රේඛා දෙකත් එකිනෙක සමාන්තරයි. එහෙනම් මෙහෙම බලන්න. අපි මේකට දැම්මොත් මේ පිහිටීම මෙතන P Q R S කියලා දැම්මොත් P Q R S සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕන. P Q R S සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕන. මොකද සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි P Q R S මොකද වෙන්න ඕන? සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් P Q R S සමාන්තර ආශ්‍රයකි. P Q R S සමාන්තර ආශ්‍රයකි. අපට පුළුවන් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය හොයන්න. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න නම් ආධාරකය ලම්බ උසෙන් වැඩි කරන්න. අපි ගමු මේක ලම්බකයේ විදියට. හරිද? මේක ලම්බකය. මෙතන බිඳුව, මෙතන T. එහෙනම් ලම්බ උස T. ආධාරකය මේක. මේ පැත්ත ධන 50යි, මේ පැත්ත ඍණ 50යි. එහෙනම් ආධාරකය කීයද? ආධාරකය 100යි. පැහැදිලිද කියන්නේ? ආධාරකය 100යි, ලම්බකය T. එහෙනම් අපිට පුළුවන් මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය හොයන්න. මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමාන වෙන්න ඕන
Aගේ විස්ථාපනයත් Bගේ විස්ථාපනයත් එකතුවට SA ධන SB. එහෙනම් SA ධන SB කීයක් වෙන්න ඕනද? සමාන්තරාශ්‍රය වර්ගඵලය වෙන්න ඕන. SA ධන SB සමාන්තරාශ්‍රය වර්ගඵලය වගේම AB අතර ආරම්භක පරතරයට සමාන වෙන්න ඕන. කිලෝමීටර 100යි. එහෙනම් සමාන්තරාශ්‍රය වර්ගඵලය PQRS වර්ගඵලය සමාන වෙන්න ඕන SA ධන SBට. හරිනේ? PQRS වර්ගඵලය සමාන වෙන්න ඕන SA ධන SBට. සමාන්තරාශ්‍රය වර්ගඵලය හොයන්න ආධාරකය වැඩි කරන්න ලම්බ උසේ. SA ධන SB අපි දන්නෝ 100යි. එහෙනම් T එන්නේ කීයද? 1යි. 1යි පැය කාලක්ෂය ගත පැය වලින්. එහෙනම් A හා B හමු වෙනකොට ගත වුණු කාලය කීයද? පැය 1යි. හරිනේ? A හා B හමු වෙනකොට ගත වුණු කාලය කීයද? පැය 1යි. දැන් අපට පුළුවන් ආරම්භක පිහිටීමේ සිට හමුවන සීමාවට ඒගේ විස්ථාපනය හොයන්න. ඒගේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේක ට්‍රැපීසියමක්. හරිනේ? අපි SA හොයනවා නම් ට්‍රැපීසියමේ වර්ගඵලය. සමාන්තර පාද එකතු කරන්න. මේක 50යි. හැබැයි මේක දන්නේ නැහැ. මේක 50යි. හැබැයි මේ පාදේ දන්නේ නැහැ. එහෙනම් මේ පාදයේ උස අපි හොයාගන්න ඕන. ඒ පාදයේ උස හොයන්න නම් අපිට tan θ භාවිතා කරන්න වෙනවා. අපි හිතමු මෙතන ප්‍රවේගය v කියලා. හරිනේ? මෙතන ප්‍රවේගය අපි v කියලා හිතමු. එහෙනම් සමාන්තර පාද එන්නේ 50 ධන v 50 ධන v. හරිනේ? 50 ධන v බෙදන්න දෙකෙන් වැඩි කරන්න ලම්බ උසෙන්. ලම්බ උස t. පැහැදිලිද? එතකොට 50 ධන v බෙදීම 2යි ලම්බ උස 1යි. T අපි දන්නවා. පැය 1යි. දැන් අපිට ප්‍රශ්නයකට දෙන්නේ A ගේ විස්ථාපනය හොයන්න නම් V ඕන. V කියන්නේ මෙතන ප්‍රවේගය. හොඳට බලන්න. අපි දන්නවා අනුක්‍රමණය tan θ. මෙන්න මෙතනට ගන්න. මේ කෝණය θ. tan θ ලිව්වොත් මෙන්න මේක තමයි සම්මුඛ පාදය. මේක සම්මුඛ පාදය. මේක තමයි බද්ධ පාදය. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. tan θ සමානයි සම්මුඛ පාදය. මේක සම්මුඛ පාදය. මෙතනට v මෙතනට 50යි. මෙන්න සම්මුඛ පාදය v ඍණ 50යි. හරිනේ? සම්මුඛ පාදය කීයද? v ඍණ 50යි. බද්ධ පාදය මෙන්න බද්ධ පාදය. මේක බද්ධ පාදය t පැය 1යි. පැය 1යි. නැත්නම් t කියලාම ලියමුකෝ. බද්ධ පාදය t. tan θ කීයද? 18යි. ත්වරණය 18යි. එහෙනම් 18 සමානයි v ඍණ 50 බෙදීම t පැය 1යි. සුළු කරන්න. මේක 18යි. එතකොට v එන්නේ 50යි 18යි එකතු වුණාම 68යි. හරිනේ? v එන්නේ 68යි පැයට කිලෝමීටර්. v 68යි. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. SA හොයාගන්න පුළුවන්. මේ දින SA. මෙතනට ආදේශ කරන කීයද? 68. පැහැදිලිද? මම මෙතනින් ලියන්නම් ඉඩමදි නිසා SA සමානයි 50 ධන 68 බෙදීම 2. 50 ධන 68 බෙදීම 2. රයිට්. මේක එකතු කරලා බෙදන්න. 50යි 68යි කීයද? 118යි. 118 දෙකෙන් බෙදුවාම කීයද? 59යි. එහෙනම් SA කිලෝමීටර් 59යි කියලා. ගාන පැහැදිලිද? හොඳම දේ තමයි මුලින් ගාන කියවලා චලිත සටහනක් කලින්. චලිත සටහන ඇඳලා ඊට අනුරූපව ප්‍රස්ථාරය ඇඳින්න. ප්‍රස්ථාරය ඇඳලා පස්සේ සුළු කිරීම වලට ජ්‍යාමිතිය පාවිච්චි කරන්න. මෙතනදී ප්‍රස්ථාරය ඇඳින එක හරි වැදගත්. මේ A හා B චලනය වෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට. A චලනය වෙන්නේ ධන දිශාවට, B චලනය වෙන්නේ ඍණ දිශාවට. A ගේ චලිතය ඇඳින්න ඕන ප්‍රස්ථාරය ඉහළින් කාලක්ෂයට ඉහළින්. B ගේ ප්‍රස්ථාරය ඇඳින්න ඕන කාලක්ෂයට පහළින්. චලිත සටහනේ නිරූපණය කරන්න පුළුවන් හමුවන පිහිටීම, ප්‍රස්ථාරය නිරූපණය කරන්න පුළුවන් හමුවන කාලය. හමුවන කාලය. මෙතෙන්දී ලැබෙන්නේ සමාන්තරාශ්‍රයක්. ජ්‍යාමිතික හැඩයේ සමාන්තරාශ්‍රයක්. PQRS සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රය වර්ගඵලය සමාන වෙන්න ඕන SA ධන SBට. මේ දෙන්නගේ විස්ථාපන එකතුවට. විස්ථාපන එකතුව 100යි. හමුවීමට ගතවන කාලය පැයයි. එතකොට A ගේ විස්ථාපනය එන්නේ කිලෝමීටර් 59යි. tan θ ඕන වෙනවා. හරිද? tan θ ඕන වෙනවා. ගාන මුලින්නම් බලන්න.
මොන හරි අවුලක් තියෙනවද කියලා මං හිතන්නේ දැන් පැහැදිලියදී මේක ලේසි ගානක්. හරිනේ මේක ලේසි ගානක්. ඔයාට මේ සමාන්තර රාශිය කියන එක දැක්කනම් ටක් දාලා සුළු කරන්න පුළුවන්. හරිනේ? අපි යන් 6 වෙනි ගානට. මෝටර් රථයක් හා ට්‍රක් රථයක් එකම මොහොතේ ගමන් ආරම්භයි. මෝටර් රථයට හා ට්‍රක් රථයට පිළිවෙලින් 6යි ms ඍණ 2 හා 4යි ms ඍණ 2 ඒකාකාර ත්වරණ ඇත. ආරම්භයේදී මෝටර් රථය ට්‍රක් රථයට මදක් පිටුපසින් පවතී. ට්‍රක් රථය මීටර 150ක් ගමන් කළ විට මෝටර් රථය විසින් එය අභිබවා යයි. චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳ පහත ඒවා ගණනය කරන්න. මුලින්ම ගාන කියවලා සටහනක් කරන්න. චලිත සටහන ඇඳලා දත්ත ලකුණු කරන්න. ඊළඟට ප්‍රස්ථාරය ඇඳින්න. හරිනේ? ඔන්න අපි මුලින්ම අඳින්නේ චලිත සටහන. දෙන්නෙක් ඉන්නවා. මෝටර් රථය හා ට්‍රක් රථය. හැබැයි ආරම්භයේදී ට්‍රක් රථයට වඩා මදක් පිටුපසින් තමයි මෝටර් රථය තියෙන්නේ. අපි දමු ට්‍රක් රථය මෙතන. T මෝටර් රථය මෙතන. C. හරිනේ? කාර් එක තියෙන්නේ මදක් පිටුපසින්. අපි දමු පිටුපසින් තියෙන දුර x. ට්‍රක් රථයට වඩා මදක් පිටුපසින් තියෙන්නේ කාර් එක x ප්‍රමාණයක් තමයි තියෙන්නේ. x කීයද කියලා දන්නේ නැහැ. දෙන්නම එකම මොහොතේ ගමන් ආරම්භන්නේ. ඒ කියන්නේ t සමානයි බිඳුව. හරිද? දෙන්නම චලිතය ආරම්භ කරන්නේ කාලයේ බිඳුවේ. දෙන්නගේම ආරම්භක ප්‍රවේග බිඳුවයි. දෙන්නගේම ආරම්භක ප්‍රවේග බිඳුවයි. ට්‍රක් එකේ ත්වරණය 4යි. කාර් එකේ ත්වරණය 6යි. හරිද? දැන් කාර් එක පිටිපස්සෙන් හිටියට ත්වරණය වැඩි නිසා ප්‍රවේගයේ සීග්‍රයෙන් වැඩි වෙන නිසා කාර් එකට පුළුවන් ට්‍රක් එක පහු කරගෙන යන්න. හරිද? කාර් එකේ ත්වරණය වැඩි නිසා මුලින් පිටිපස්සෙන් හිටියට කාර් එකට පුළුවන් ට්‍රක් එක පහු කරගෙන යන්න. අපි හිතමු මෙන්න මෙතනදි තමයි පහු කරන්නේ. මේක තමයි පසු කරන සීමාව. ඒක තමයි පසු කරන සීමාව. ට්‍රක් එක හරියටම මේ සීමාව ළඟට එනකොට කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යනවා. හරිනේ? දැන් කාර් එක ට්‍රක් එක පහු කරන්න කලින් ට්‍රක් එක ළඟට එන්න එපයි. මුලින් ට්‍රක් එකනේ ඉස්සරහින් ඉන්නේ. එතකොට හරියටම මේ දෙන්න කරට කර ඇවිල්ලා ට්‍රක් එක ළඟටම කාර් එක ඇවිල්ලා ඊළඟ මොහොතේ කාර් එක ට්‍රක් එක පහු කරා යනවා. හැබැයි මේ දෙන්න හරියටම මෙහෙම එකම රේඛාවේ කරට කර ඉන්න මොහොතේ ට්‍රක් එකේ ප්‍රවේගය vt කියලා ගත්තොත් කාර් එකේ ප්‍රවේගය vc කියලා ගත්තොත් පහු කරන්න නම් ට්‍රක් එකේ ප්‍රවේගයට වඩා කාර් එකේ ප්‍රවේගය වැඩි විය යුතුය. එතකොටයි පහු වෙන්නේ. හරිද? ට්‍රක් එකට වඩා වැඩි ප්‍රවේගයක් කාර් එකට තියෙන්න ඕනේ මේ මොහොතේ. එතකොට තමයි ඊළඟ තප්පරේ කාර් එක වැඩිපුර ඉස්සරහට පයින්. එතකොට තමයි කාර් එක විසින් ට්‍රක් එක පහු කරගෙන ගියා වෙන්නේ. පැහැදිලිද? ඊළඟට අපි තේරුම් ගන්න ඕන දෙන්නම චලිතය ආරම්භ කරේ එකම මොහොතේ නම් කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යන මොහොත වෙනකොට මෙන්න මේ පසු කරන සීමාවට එනකොට දෙන්නටම ගත වුණු කාලය සමානයි. t0 දෙන්නටම ගත වුණු කාලය සමානයි. හරිද? ඒ වගේම කියනවා ට්‍රක් එක මීටර 150ක් චලනය වෙනකොටලු කාර් එක මේක පහු කරගෙන යනවා. ට්‍රක් එක මීටර 150ක්. හරිද? මම එක නිල් පාටෙන් ලකුණු කරනවා. ට්‍රක් එක මීටර 150ක් චලනය වෙනකොටලු මේ විදිහට පහු කරන වැඩේ වෙන්නේ. හරිද? ට්‍රක් එක මීටර 150ක් චලනය වෙනකොටලු හරියටම මේ පහු කරන සිද්ධිය වෙන්නේ. කාර් එක ඇවිල්ලා මේක පහු කරගෙන යන්නේ ට්‍රක් එක මීටර 150ක් යනකොටලු. ඒතර ට්‍රක් එක 150ක් ගියා නම් මෙතනට කාර් එක ඇවිල්ලා මේක පහු කරගෙන ගියා නම් කාර් එකත් ගියපු විස්ථාපනය කීයද? ට්‍රක් එකේ විස්ථාපනය 150ක් වෙනකොට කාර් එක ඇවිල්ලා මේක ඉස්සර කරගෙන ගියා නම් මේ මොහොත වෙනකොට කාර් එකේ විස්ථාපනය කීයද? කාර් එකේ විස්ථාපනය 150ට x එකතු වෙන්න ඕන. මොකද දැන් මෙතන ඉඳන් මෙතනට 150යි නම් මේකත් 150යිනේ. මේක x. එහෙනම් කාර් එකේ විස්ථාපනය 150 ධන x වෙන්න ඕන. ට්‍රක් එකේ විස්ථාපනය 150ක් වෙන්න ඕන. හරිද? දැන් අපි මේ දත්ත ටික ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ලකුණු කරමු. එහෙමනේ කියන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳ පහත ඒවා ගණනය කරන්න. ඔන්න මම මුලින්ම දත්ත ලකුණු කරා. අපි දැන් යමු ප්‍රවේග කාල ප්‍රස්ථාරයට. දෙන්නම චලනය වෙන්නේ එකම දිශාවට. ප්‍රවේගය මම ගන්නම්
තප්පරයට මීටර්. හරිනේ තප්පරයට මීටර්. කාලය මම ගන්නම් තප්පර. කාලය තප්පර. දෙන්නම චලිතය ආරම්භ කරන්නේ එකම මොහොතේ කාලය බිඳුවෙන්. ට්‍රක් එකේ ත්වරණය 4යි. මම මුලින් ඒක අඳින්නම්. ඒකාකාර ත්වරණයක් ට්‍රක් එක. මේ කෝණය මම θ කියලා ගන්නම්. එහෙනම් tan θ ත්වරණය 4ක් වෙන්න ඕන. ඊළඟට කාර් එක ත්වරණය 6යි. ට්‍රක් එකට වඩා වැඩි ත්වරණය 6යි. ඒක මං c කියලා ගන්නම්. මේ කෝණය මම ඇල්ෆා කියලා ගන්නම්. මේ කෝණය මේක θ. එතකොට tan ඇල්ෆා 6ක් වෙන්න ඕන. ත්වරණය වැඩි. හරිද? tan ඇල්ෆා 6ක් වෙන්න ඕන. පසු කරන සීමාවට එනකොට දෙන්නටම ගත වුණු කාලය සමාන වෙන්න ඕන. එහෙනම් මම ඒක මෙතනින් නිරූපණය කරන්නම්. මේක තමයි පසු කරන සීමාව. t0. පසු කරන සීමාව එතනදි කාලය දෙන්නගෙම සමානයි. පසු කර යන සීමාව කවුරු විසින්ද? c. කාර් එක විසින් t. ට්‍රක් එක පසු කර යන සීමාව. හරිනේ? කාර් එක විසින් ට්‍රක් එක පසු කර යන සීමාව. ඒ මොහොතේ දෙන්නටම ගත වුණු කාලය සමානයි. හරිද? දැන් යම් කිසි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේ කාර් එක මුලින් පිටිපස්සෙන් නේද තිබුණේ? ඔව්. x ප්‍රමාණයක් පිටිපස්සෙන් තිබුණේ. දැන් ඒ x ප්‍රමාණයක් පිටිපස්සෙන් තිබුණා කියන එක ප්‍රස්ථාරයේ නිරූපණය වෙන්නේ නැද්ද? ඇත්තට මේ ආරම්භක විස්ථාපන වෙනස විශේෂයෙන් නිරූපණය කරන්න ප්‍රස්ථාරයේ ඉඩක් නැහැ. මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නෙමෙයි. x ප්‍රස්ථාරයෙන් වෙනම නිරූපණය වෙන්නේ නැහැ. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. එතකොට අපි ලකුණු කරන්නේ ප්‍රවේගය සහ කාලය. හරිනේ? ප්‍රවේගය සහ කාලය. හැබැයි අපිට විස්ථාපනයේ සම්බන්ධ වෙනව වර්ගඵලයෙන්. හරිනේ? විස්ථාපනයේ සම්බන්ධ වෙන්නේ කොතනින්ද? වර්ගඵලයෙන්. දැන් හොඳට බලන්න. මෙන්න ට්‍රක් එකේ ප්‍රස්ථාරය. අනුක්‍රමණය අඩුයි. මොකද ත්වරණය අඩුයි. මෙන්න කාර් එකේ ප්‍රස්ථාරය. අනුක්‍රමණය වැඩි. හරිනේ? අනුක්‍රමණය වැඩි. මොකද ත්වරණය වැඩි. එතකොට t0 කාලෙදි තමයි කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යන්නේ. කාලය t0. එතකොට හොඳට බලන්න. t0 කාලයට එනකොට ට්‍රක් එකේ විස්ථාපනයේනේ වර්ගඵලෙන්නේ. ට්‍රක් එකට අදාළ විස්ථාපනයේනේ වර්ගඵලෙන්නේ. මම මේ අඳුරු කරන්නේ ට්‍රක් එකේ විස්ථාපනයේනේ වර්ගඵලය. එතකොට ට්‍රක් එකේ විස්ථාපනයට වඩා කාර් එකේ විස්ථාපනය වැඩි නේද? ට්‍රක් එකේ වර්ගඵලයට වඩා කාර් එකේ වර්ගඵලය වැඩි නේද? ඇයි වර්ගඵලය වැඩි? හේතුව කාර් එක ඇත්තටම ගමන් කරපු විස්ථාපනය වැඩි. එතකොට ආරම්භක වෙනස x කියන එක විශේෂයෙන් නිරූපණය නොවුනට කාර් එකට සහ ට්‍රක් එකට අඳින ප්‍රස්ථාර දෙකේ වර්ගඵල වෙනස්. ඒ වර්ගඵල වෙනස තමයි කවුද? ආරම්භක ප්‍රමාණය x වෙන්න ඕන. පැහැදිලිද? ආරම්භක ප්‍රමාණය x මේ දෙකේ වර්ගඵල වෙනසට සමාන වෙන්න ඕන. මම නිකන් කිව්වේ ගාන හදන්න කලින්. ඉස්සෙල්ලම බලන්න චලිත සටහන තේරෙනවද කියලා. ඊළඟට බලන්න ප්‍රස්ථාරය හරිද කියලා. දෙන්නම චලිතය ආරම්භ කරන්නේ එකම මොහොතේ. කාලය බිඳුවෙන් දෙන්න චලනය වෙලා කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරන් යනවා. ඒතර මම ගත්ත කාලය t0. ට්‍රක් එකේ ත්වරණය අඩුයි. එහෙනම් අනුක්‍රමණය අඩුයි. කාර් එකේ ත්වරණය වැඩි. අනුක්‍රමණය වැඩි. ට්‍රක් එකේ වර්ගඵලය අඩුයි. මොකද ඇත්තටම ට්‍රක් එක චලනය වුණු දුර අඩුයි. කාර් එකේ වර්ගඵලය වැඩි. මොකද කාර් එක චලනය වුණු දුර වැඩි. පැහැදිලිද? ඔන්න ප්‍රස්ථාරය පැහැදිලි නම් ඊළඟට අපි ගණනය කිරීම වලට යමු. හරිනේ? මුලින්ම අහන්නේ ඒ සඳහා කොපමණ කාලයක් ගත වේද? t0 තමයි අහන්නේ. හරිනේ? t0 තමයි අහන්නේ. දැන් අපි දන්න දේවල් එක්ක සුළු කිරීම කරන්න උත්සාහ කරමු. හමු වෙන මොහොතේදී ඒ කියන්නේ කාර් එක ඇවිල්ලා ට්‍රක් එක පහු කරගෙන යන මොහොතේදී අපි ට්‍රක් එකේ ප්‍රවේගය දන්නෙත් නැහැ, කාර් එකේ ප්‍රවේගය දන්නෙත් නැහැ. මම එක ප්‍රස්ථාරය නිරූපණය කරනවා කොහොමද? ට්‍රක් එකේ ප්‍රවේගය අපි ගත්තේ vt. හරිනේ? vt. කාර් එකේ ප්‍රවේගය ගත්තේ අපි vc. පසු කරගෙන යන මොහොතේ ට්‍රක් එකේ ප්‍රවේගය සහ කාර් එකේ ප්‍රවේගය. ඒක තමයි මෙතන අගය. අපි දන්නවා අනුක්‍රමණය සමානයි ත්වරණය. එතනින් පටන් ගමු. tan θ. හරි tan θ සමානයි සම්මුඛ පාදය vt බද්ධ පාදය t0. tan θ කීයද? 4යි.
මේක 4යි. එහෙනම් vt බෙදීම t naught මේ පැත්තට දාන්න vt සමානයි 4යි t naught. පැහැදිලිද? vt සමානයි 4යි t naught කියලා එන්නේ. ඔන්න vt මම මෙතනින් ලියන්නම් 4යි t naught. ඊළඟට මට ලියන්න පුළුවන් tan alpha සම්මුඛ පාදය vc බද්ධ පාදය t naught tan alpha 6යි vc බෙදීම t naught හරහට වැඩි කරන්න. එතකොට vc සමානයි 6යි t naught. ඔන්න vc 6යි t naught. ඒක ලියමු මෙතනින්. 6යි t naught. පැහැදිලිද? ඊළඟට අපි දන්නවා වර්ගඵලය ගැන විස්ථාපනය. S වර්ගඵලය. කීයද පසු කරන මොහොතේදී ට්‍රක් එකේ විස්ථාපනය? මීටර 150. පසු කරන මොහොතේ ට්‍රක් එකේ විස්ථාපනය මීටර 150. වර්ගඵලය ත්‍රිකෝණේ වර්ගඵලය. ට්‍රක් එකට අදාළව චලිත ප්‍රස්ථාරයේ වර්ගඵලය කියන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය. මම අඳුරු කරලා දෙන්නේ. භාගයයි ආධාරකයේ t naught ලම්බ උස vt. අපි දන්නවා vt කීයද? vt 4යි t naught. මෙදින් 4යි t naught. එහෙනම් 150 භාගයයි t naught 4යි t naught. දෙකෙන් බෙදන්න 150 2යි t naught වර්ග. එහෙනම් මේක දෙකෙන් බෙදන්න t naught වර්ග 75යි. 75 කියන්නේ 25 වරක් 3යි. 25 වරක් 3යි. එහෙනම් වර්ගමූලය ගන්න. t naught සමානයි 5යි මූල 3යි තප්පර. ඔන්න හමු වෙනකොට ගත වුණු කාලය කීයද? තප්පර 5යි මූල 3යි. හරිනේ? ඊළඟට අහනවා ආරම්භයේදී මෝටර් රථයේ ට්‍රක් රථයට වඩා කොපමණ පිටුපසින් පවතීද? x කියන්නේ ඇත්තටම ආරම්භයේදී කාර් එක කොච්චරක් පිටිපස්සෙන් තිබුණද කියන එකනේ. ට්‍රක් එකට වඩා පිටුපසින් තිබුණු දුර තමයි x. මං කිව්වා ට්‍රක් එකේ වර්ගඵලය තමයි ට්‍රක් එකේ විස්ථාපනය. කාර් එකට අදාළ ප්‍රස්ථාරයේ වර්ගඵලය තමයි කාර් එකේ විස්ථාපනය. ඔය වර්ගඵල වෙනස මම මේ නිල් පාටෙන් අඳුරු කරන ප්‍රමාණය මෙන්න මේ වර්ගඵල වෙනස තමයි ඇත්තටම කවුද? x වෙන්න ඕන. හරිනේ? වර්ගඵල වෙනස තමයි x වෙන්න ඕන. ඉස්සල මේ ටික බලලා ලියා ගන්න. ඊළඟට මම x හොයන්න හදනවා. හරිද? අපි x හොයනකොට කැමති ළමයෙක්ට පුළුවන් ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා පොඩි ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා ඒ දෙක අඩු කරන්න. හරිනේ? කැමති ළමයෙක්ට පුළුවන් ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න පොඩි ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න ඒ දෙක අඩු කරන්න. එතකොට එන්නේ x. වර්ගඵල වෙනස තමයි x. නැත්නම් අපට පුළුවන් O level දැනුම තියෙනවා නම් මෙන්න මෙතන බලන්න කීයද කියලා. මෙතන vc මෙතන vt. හරිනේ? vc vt. එහෙනම් මේ වෙනස කීයද? vc ඍණ vt. මේ වෙනස vc ඍණ vt. මේක තමයි ආධාරකය. මේක ආධාරකය. අපි පාදයේ දික් කළා හොයා ගන්නවා ලම්බ උස. මතකද ජ්‍යාමිතිය? එතකොට x කියන්නේ ඇත්තරම ඔය නිල් පාටින් අඳුරු කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක වර්ගඵලය. හරිනේ? x කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ පාදය vc ඍණ vt. ඒකට අදාළ ලම්බ උස මෙන්න මේක තමයි ලම්බ උස t naught. එහෙනම් x සමානයි භාගයයි ආධාරකය vc ඍණ vt ලම්බ උස t naught. අපි ආදේශ කරමු vc ඍණ vt. vc 6යි t naught vt 4යි t naught. 6යි t naught ඍණ 4යි t naught වැඩි කිරීම t naught. හරිනේ? වැඩි කිරීම t naught. ඒතර x එන්නේ භාගයයි 2යි t naught t naught. මෙතන දෙක කැපිලා යනවා. x සමානයි t naught වර්ග. ඔයාලට මතක නම් අපි කලින් සුළු කරනකොට ආවා t naught වර්ග 75යි. එහෙනම් x 75යි මීටර. හරිනේ? x එන්නේ 75යි මීටර. පැහැදිලිද? ඊට පස්සේ අන්තිමට අහනවා පසු කර යන මොහොතේ එක් එක් රථයේ ප්‍රවේග මොනවාද? දැන් අපි දන්නවා පසු කර යන මොහොත t naught. මේ මොහොතේ එක් එක් රථයේ ප්‍රවේග vc සහ vt. හරිනේ? vc 6යි t naught vt 4යි t naught. මම ඒක මෙතනින් ලියන්නම්. එක් එක් රථයේ ප්‍රවේග. කාර් එකේ ප්‍රවේගය vc
6යි t නෝට්. t නෝට් අපි දන්නවා 5යි මූල 3යි. එහෙනම් 6 වැඩි කිරීම 5යි මූල 3යි. එතකොට කාරකයේ ප්‍රවේගය එන්නේ 30යි මූල 3යි ms ඍණ 1. හරිනේ? කැමති නම් මූල 3 ආදේශ කළ සුළු කරන්න. දැනට කමක් නැහැ. මම නිකන් ওই විදිහට සුළු කරේ. හරිනේ? 30යි මූල 3යි. ඊළඟට අපිට පුළුවන් ට්‍රක් එකේ ප්‍රවේගය හොයාගන්න. මම ඒක මෙතනින් ලියන්නම්. ඉඩමදි නිසා ට්‍රක් එකේ ප්‍රවේගය එන්නේ 4යි t නෝට්. අපි දන්නවා t නෝට් 5යි මූල 3යි. හරිනේ? එහෙනම් vt එන්නේ 20යි මූල 3යි. 20යි මූල 3යි ms ඍණ 1. ගාන පැහැදිලිද? right මේ ගානේ මුලින්ම අපිට හමුවන කාලය හොයන්න ඕන. ඒකට අපි කරේ tan θ භාවිතා කරලා මේ ප්‍රවේග හොයාගත්ත සංකේත ඇසුරේ. t නෝට් ඇසුරෙන් ප්‍රවේග හොයාගෙන වර්ගඵල හොයලා කාලය හොයාගත්තා. ඊළඟට අපි ආරම්භක පරතරය x හෙව්වා. x හොයනකොට ඔයාට මේක අමාරුයි කියලා හිතෙනවා නම් මේ විදිහට ජ්‍යාමිතිය මතක නැත්නම් ලොකු ත්‍රිකෝණ වර්ගඵලය වෙනම හොයන්න, පොඩි ත්‍රිකෝණ වර්ගඵලය වෙනම හොයන්න. මේ දෙක අඩු කරන්න. ඒත් x එනවා. හරිනේ? ඊළඟට අපි එක් වස්තුන් ගෙනතයි කාරකේ ට්‍රක් එකේ ප්‍රවේග හෙව්වා. පසු කරන මොහොතේ vc vt එච්චරයි. ගාන අමාරු නැහැ. පැහැදිලිද? අපි යන් 7 වෙනි ගානට. නිසලතාවයෙන් ගමන් අරඹන දුම්රියක් පළමුව ඒකාකාරව ත්වරණය වී ඉන්පසු තප්පරයට මීටර 15ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වී ඒකාකාර මන්දනයක් යටතේ නිසල වේ. ගමනට ගත වූ මුළු කාලය තප්පර 180ක් හා විස්ථාපනය මීටර 1500ක් වේ. චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳ දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර සොයන්න. අපි මුලින් චලිත සටහනක් අනිමු. හරිනේ? මුලින් චලිත සටහනක් අනිමු. දුම්රියක් අපි ඔහොමන්දිමු දුම්රියක් පටන් ගන්න නිසලතාවයෙන් ඒකාකාරව ත්වරණය වෙනවා. ත්වරණය a කියලා හිතමු. ඊට පස්සේ යාගේ ප්‍රවේගය 15 දක්වා වැඩි වෙනවා. හරිනේ? ප්‍රවේගය 15 දක්වා වැඩි වෙනවා. ඊළඟට යම්කිසි කාල පරාසයක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. මේ කාල පරාසය යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් 15යි. ඊට පස්සේ මෙයා මන්දනය වෙනවා. මන්දනය දීලා නැහැ. මං a' කියලා ගන්නම්. මන්දනය a' නේ. මන්දනය a'. ඊළඟට මන්දනය වෙලා නිසල වෙනවා. එතකොට අවසාන ප්‍රවේගය බිඳුව. මෙතෙන්දී ඇත්තටම ත්වරණයයි මන්දනයයි සමානද කියලාත් නැහැ. ත්වරණය වෙන කාලය දීලා නැහැ. මන්දනය වෙන කාලය දීලා නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් යන කාලය දීලත් නැහැ. හැබැයි මුළු කාලය දීලා තිනවා. මෙතන t සමානයි බිඳුව නම් නැවත නිසල වෙනකොට කාලය තප්පර 180යි. හරිද? මුළු කාලය දීලා තියෙනවා. ඒ වගේම මුළු විස්ථාපනය දීලා තියෙනවා. මුළු විස්ථාපනය මීටර 1500යි. ඔන්න දත්ත. හරිනේ? මුළු කාලය සහ සම්පූර්ණ විස්ථාපනය දීලා තිනවා. උපරිම ප්‍රවේගය ඒකාකාරව ගමන් කරන උපරිම ප්‍රවේගය 15යි ms ඍණ 1. ඔන්න දීපු දත්ත. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්නලු. අපි දැන් ප්‍රස්ථාරය අඳිමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්නලු. ප්‍රවේග අක්ෂය මං ගන්නම් ms ඍණ 1. කාල අක්ෂය මං ගන්නම් තප්පර. මොකද කාලය තප්පර 180යි විස්ථාපනය මීටර 1500යි. ප්‍රවේගය තප්පරයට මීටර 15යි. ඔය විදිහට නිදත්ත දීලා තියෙන්නේ. මුලින්ම ත්වරණය වෙනවා. නිසලතාවයෙන් පටන් ගන්න ත්වරණය වෙනවා. ත්වරණය දන්නේ නැහැ. ත්වරණය වෙන කාලය දන්නේ නැහැ. ඊළඟට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. කාලය දන්නේ නැහැ. මන්දනය වෙලා නිසල වෙනවා. මන්දනය දන්නෙත් නැහැ. මන්දනය වෙන කාලය දන්නෙත් නැහැ. right. මෙතනින් බලන්න. හැබැයි උපරිම ප්‍රවේගය දන්නවා 15යි. උපරිම ප්‍රවේගය දන්නවා. මෙතන කාලය දන්නේ නැහැ. අපි හිතමු t1. මේ කාලය දන්නෙත් නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් t2. මන්දනය දන්නෙත් නැහැ කාලය. t3 කියලා ගමු. මන්දනය වන කාලය දන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් යන කාලය දන්නේ නැහැ. ත්වරණය වන කාලය දන්නේ නැහැ. හැබැයි මුළු කාලය දන්නවා කීයද? 180යි. එතකොට t1, t2, t3 එකතුව 180යි. සම්පූර්ණ කාලය දන්නවා 180යි තප්පර. පැහැදිලිද? දැන් අපි දන්නවා විස්ථාපනය. සම්පූර්ණ විස්ථාපනය 1500යි. එතකොට විස්ථාපනය නිරූපණය වෙන්නේ ප්‍රස්ථාරය හා කාලක්ෂය මගින් සීමා වන වර්ගඵලය. එහෙනම් මේ වර්ගඵලය මේ සම්පූර්ණ වර්ගඵලය කීයක් වෙන්න ඕනද? 1500ක් වෙන්න ඕන. එහෙනම් අපි එතනින් තර්ක කරමු. විස්ථාපනය කියන්නේ වර්ගඵලය.
විස්ථාපනය 1500යි. වර්ගඵලය හොයනකොට මේක ත්‍රපීසියමක්. සමාන්තර පාද පල්ලෙහා පාදය 180යි. ඉහළ පාදය T2 එකතු කරලා දෙකෙන් බෙදන්න. හරිනේ? මේක 180යි මේක T2 එකතු කරලා දෙකෙන් බෙදුවා. ලම්බ උසෙන් වැඩි කරන්න. කීයද ලම්බ උස? 15යි. ලම්බ උස 15. පැහැදිලිද? සමාන්තර පාද එකතු කරලා දෙකෙන් බෙදුවා ලම්බ උසෙන් වැඩි කරා 15යි. මේක 15න් බෙදන්න 100යි. දෙකෙන් වැඩි කරන්න 200 සමානයි 180 දන T2යි. මේකෙන් T2 එනවා 180ක් අඩු කරන්න 20යි. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන කාලය කීයද? තප්පර 20යි. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන දුර විස්ථාපනය කීයද? ඒතර ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන විස්ථාපනය කිව්වොත් මෙන්න මේ කොටුවේ වර්ගඵලය විතරයි. මම මේ ගණන් S2 කියලා. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන දුර මම ගණන් S2. S2 තමයි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන දුර. මෙන්න මේ ප්‍රමාණය S2. හරි? S2 සමාන වෙන්න ඕන මේ කොටුවේ වර්ගඵලයට කොටුව දිග පළල. උස 15යි මේක T2යි. T2 කීයද? 20යි. එහෙනම් 15 වරක් 20 300යි. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වුණු දුර කීයද? මීටර් 300යි. පැහැදිලිද? බොහොම ලේසි ගානක්. හරිනේ? මීටර් 300යි. හරිද ඒක? එතෙන්දී ත්වරණයයි මන්දනයයි සමානයිද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. ත්වරණය වන කාලයයි මන්දනය වන කාලයයි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ගාන හදන්න අවශ්‍ය දත්ත දීලා තියෙනවා. අපිට වැඩිපුර දත්ත ඕනේ නැහැ ඇත්තටම. අත්‍යවශ්‍ය දත්ත ටික තියෙනවා. අපෙන් ගානේ අහන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර විතරයි මීටර 300යි. අපි ඉතින් ඒකට T2 හොයාගත්තා. ඒක කමක් නැහැනේ. ඔන්න ඔය විදිහට තමයි ගානේ. හරිද? අපි යන් 9 වෙනි ගානට. ලින්ගැට්ටක සිට 60 ms ශ්‍රේණියක ආරම්භක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට වස්තුවක් ප්‍රක්ෂේප කරයි. ඉන් තප්පර 9කට පසු තවත් ගලක් එම ස්ථානයේ සිටම සීරුවෙන් ලිඳ තුලට හෙලයි. වස්තු දෙක සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාර එකම අක්ෂ යුගලයක ඇඳ ඒවා ගැටෙන විට ගත වූ කාලයත් ගැටෙන ස්ථානයට ලින්ගැට්ටේ සිට ඇති දුරත් සොයන්න. මුලින්ම තේරුම් ගන්න මේක ගුරුත්වය යටතේ සිරස් චලිතය. හරිද? සිරස් චලිතයක්. අපි මුලින්ම චලිත සටහනක් අඳිමු. ඔන්න ලින්ගැට්ටක් අසල. හරිනේ? ලින්ගැට්ටක් අසල ඉඳන් වස්තුවක් ප්‍රක්ෂේප කරනවා ඉහළට ආරම්භක ප්‍රවේගය. මම මේක A කියලා ගන්නම්. A ප්‍රක්ෂේප කරනවා ඉහළට ආරම්භක ප්‍රවේගය 60යි. දැන් මොකද වෙන්නේ? A ගුරුත්වය යටතේ ඉහළට යනවා. හැබැයි ඉහළට යනකොට ගුරුත්වය ත්වරණයේ තියෙන සිරස්ව පහළටනේ. ඒ නිසා ඒගේ ප්‍රවේගය ටික ටික අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගය බිඳුවක් වුණාම ආපහු හැරිලා පල්ලෙහාට වැටෙන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි ඒකේ චලිතය. ගුරුත්වය යටතේ ප්‍රවේගය අඩු වෙමින් ඉහළට යනවා. ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඊට පස්සේ ආපහු හැරිලා ගුරුත්වය යටතේ පහළට වැටෙනවා. ගුරුත්වය යටතේ වැටෙන්නේ. වාත ප්‍රතිරෝධයක් නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ගුරුත්වජ ත්වරණය අපි දන්නවා. සිරස්ව පහළට කීයද? 10යි ms ඍණ 2. හරිනේ? 10යි ms ඍණ 2. ඊළඟට කියනවා මේ වස්තුව ඉහළට ප්‍රක්ෂේප කරලා තප්පර 9කට පස්සේ තමයි තවත් ගලක් සීරුවෙන් ලිඳ තුලට හෙලන්නේ. මට හිතෙනවා මේ දෙකම එක ගොඩේ දාගන්න නැතුව හොඳම දේ පියවරෙන් පියවර ඉස්සරහට යමු. හරිද? නිතරම එහෙමයි. කොටසින් කොටස පියවරෙන් පියවර ඉස්සරහට යන. ඒ ප්‍රක්ෂේපණය කරන්නේ අපි හිතමු කාලයේ බිඳුවේ. හරිද? ඒ ප්‍රක්ෂේපණය කරන්නේ කාලයේ බිඳුවේ. කාලයේ බිඳුවෙන් ප්‍රක්ෂේප කරන ඒ සිරස්ව ඉහළට ගිහිල්ලා ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගය බිඳුවක් වුණාට පස්සේ නැවත ගුරුත්වයට පහළට වැටෙනවා. අපි මුලින්ම ඒගේ චලිතයට අදාළව ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳලා ඉමු. එතකොට ගාන තේරුම් ගන්න ලේසි. හරිනේ? ඔන්න මම අඳින්න හදන්නේ දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඒගේ චලිතයට අදාළව. ඒ ඉහළට ප්‍රක්ෂේප කරන්නේ ආරම්භක ප්‍රවේගය 60යි. මං හිතන්නම් ඉහළ දිශාව ධන දිශාව කියලා. ඉහළ ධන දිශාව කියලා හිතමු.
එහෙනම් ආරම්භක ප්‍රවේගය 60යි. හරි ආරම්භක ප්‍රවේගය 60යි. ඉහළට චලනය වෙන්නේ ධන දිශාවට චලනය වෙන්නේ. හැබැයි ප්‍රවේගය ටික ටික අඩු වෙලා බිඳුවක් වෙනවා. ප්‍රවේගය ටික ටික අඩු වෙලා බිඳුවක් වෙනවා. ගුරුත්වයේ යටතේ ඉහළට යනවා. ප්‍රවේගය ඒකාකාර වඩු වෙලා බිඳුවක් වෙනවා. ඊට පස්සේ ප්‍රවේගය බිඳුව ඉඳන් වැඩි වෙනවා. හැබැයි ප්‍රවේගය බිඳුව ඉඳන් වැඩි වෙනකොට වැටෙන්නේ පල්ලෙහාට. ධන දිශාව ඉහළ නම් පහළට වැටෙනවා නම් ඍණ දිශාව වෙන්න ඕන. ඔන්න ඔය දිශාව හරි වැදගත්. හොඳේ. 60න් ප්‍රක්ෂේප කරා. මන්දනය වෙමින් ඉහළට යනවා. ධන දිශාවට. හැබැයි ප්‍රවේගය බිඳුවක් වුණාට පස්සේ පල්ලෙහාට වැටෙනවා. ඍණ දිශාවට. එහෙනම් ප්‍රස්ථාරයෙන් මෙන්න මෙහෙම. පැහැදිලිද කියන්නේ? ප්‍රවේගය 60 ඉඳන් බිඳුවට අඩු වෙනවා. ධන දිශාවේ තමයි 60 ඉඳන් බිඳුවට අඩු වෙන්නේ. ඊට පස්සේ බිඳුවේ ඉඳන් ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි ප්‍රවේගය වැඩි වෙන්නේ කොයි පැත්තටද? ඍණ දිශාවට. මේ ඇන්දේ ඒගේ චලිතයට අදාළ ප්‍රස්ථාර. පැහැදිලිද? මේ ඇන්දේ ඒගේ චලිතයට අදාළ ප්‍රස්ථාර. හරිද? ඊළඟට හොඳට තේරුම් ගන්න B තවත් වස්තුවක්. B තප්පර 9කට පසු තමයි සීරුවෙන් මුදා හරින්නේ. තප්පර 9කට පසු කිව්වාම එතකොට දැන් මේක A පටන් ගත්තේ බිඳුවෙන්නේ. B පටන් ගන්නේ තප්පර 9ෙන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. B පටන් ගන්නේ මේ හරියෙන්ද? තප්පර 9 මේ හරියෙන්ද? මේ හරියෙන්ද? B පටන් ගන්නේ තප්පර 9ෙන්නේ. එතකොට 9 කියනකොට බිඳුව නෙවෙයිනේ. 9 තියෙන්නේ මේ හරියේද? මෙතනද? මේ පැත්තේද? මුලින්ම හොයාගන්න ඕන තප්පර 9 තියෙන්නේ කොයි පැත්තේද කියලා. හරිනේ? ඒක හොයාගන්න නම් ඉස්සලම් බලන්න ඕන ඒගේ ප්‍රවේගයේ බිඳුවක් වෙන්නේ කොයි වෙලාවටද කියලා. මම මේක ගන්නම් T0. T0. ඒගේ ප්‍රවේගය මේ ඇන්ද ඒට අදාළ ප්‍රස්ථාරේ ඒගේ ප්‍රවේගය බිඳුවක් වෙන කාලය මුලින් හොයාගමු. මේ කෝණය මන් θ කියලා ගත්තොත් tan θ බෑවුම. හරි බෑවුම අපි දන්නවා ඉහළට යනකොට තියෙන මන්දනයක්. ඉහළට යනකොට මන්දනයක්. ඒ මන්දනය 10යි. හරි මන්දනය 10යි. ඉහළට යනකොට තියෙන මන්දනයක් මන්දනය 10යි. මන්දනය මේ පැත්තේ කෝණයෙන් ගන්න පුළුවන් අපිට. tan θ. එහෙනම් මම ඒක මෙතන ලියන්නම්. tan θ සමානයි මන්දනය 10යි. මන්දනය 10යි. ඉහළට යනකොට මන්දනය 10යි. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය 60යි. බද්ධ පාදය T0. මේක 10යි. එහෙනම් T0 හොයාගන්න 6යි. අන්න ඒක හරි වැදගත්. දැන් තේරෙනවද? T0 6යි. T0 6යි. T0 6. මෙතනට 6යි නම් ඊළඟ වස්තුව චලිතය ආරම්භ කරන්නේ 9ෙන්. මම නිල් පාටින් අඳින්නම් B. B සීරුවෙන් මුදා හරි ආරම්භක ප්‍රවේගය බිඳුවයි. සීරුවෙන් මුදා හරි ආරම්භක ප්‍රවේගය බිඳුවයි. බිඳුවෙන් පටන් ගන්න පහළට වැටෙන්නේ ඍණ දිශාවට තමයි චලනය වෙන්නේ. ඒක බිඳුවෙන් පටන් අරන් ඍණ දිශාවට චලනය වෙන්නේ ගුරුත්වයේ යටතේ වැටෙන්නේ ගුරුත්වජ ත්වරණය 10යි. එයා පටන් ගන්න හැබැයි කාලය බිඳුවෙන් නෙමෙයි කාලය 9ෙන්. අපි දන්නවා මෙතනට 6යි නම් 9 මෙතනින්. මෙතනට 6යි 9 මේ හරියෙන් 6ට වැඩි. එහෙනම් B පටන් ගන්නේ 9ෙන් වැටෙන්නේ පහළට ඍණ දිශාවට ඍණ දිශාවට. හැබැයි මෙහෙම විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? දැන් A වැටෙන්නෙත් පහළට B වැටෙන්නෙත් පහළට AB දෙන්නම වැටෙන්නේ පහළට නම් දෙන්නගෙම ත්වරණ සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන මන්දනය θ මේ පැත්තේ පල්ලෙහාට වැටෙනකොට ත්වරණයත් θ 10යි. B වැටෙන්නේ ගුරුත්වය යටතේ මේකත් θ tan θ 10ක් වෙන්න ඕන. මන්දනයත් 10යි ත්වරණයත් 10යි. දැන් ඍණ දිශාවට ත්වරණයක්. කලින් තිබුණේ ධන දිශාවේ මන්දනයක්. ඉහළට යනකොට ධන දිශාවේ මන්දනයක්. පහළට වැටෙනකොට ඍණ දිශාවේ ත්වරණයක්. ඍණ දිශාවේ ත්වරණය මේ ප්‍රස්ථාර දෙක A හා B ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕන. මොකද දෙන්නගෙම ත්වරණ සමාන නිසා. පැහැදිලිද? මේ විදියට මුලින් A ගේ ප්‍රවේගය බිඳුවක් වෙන කාලය හෙව්වට පස්සේ අපට ගාන වරදින්නේ නැතුව හදන්න පුළුවන්. නැත්තම් ඔයා දන්නේ නැහැනේ B පටන් ගන්නේ කොතනින්ද කියලා. එතකොට B පටන් ගන්නේ කොතනින්ද?
9න්. හරිනේ 9 වෙනි තප්පරෙන් තමයි B පටන් ගන්නෙ. මේ දෙන්නම දැන් පහළට වැටෙන්නේ. දෙන්නගේම අනුක්‍රමණ සමාන වෙන්න ඕන. ගුරුත්වජ ත්වරණයෙන් වැටෙන්නේ. අනුක්‍රමණ සමාන නිසා ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕන. හරිනේ? ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕන. දැන් තප්පර 9ක් වෙනකොට ඒ තියෙන මෙන්න මේ හරිය. උඩ තාම ඉහළ ගිහින් වැටෙන ගමන් ඒ තියෙන මේ හරිය. B දැන් මෙතනින් උදාහරණ බිඳුවේ. එහෙනම් B ටික ටික පහළට වැටෙනවා. B ටික ටික පහළට වැටෙනවා. ඒ උඩ ඉඳන් පල්ලෙහාට වැටෙනවා. මුලින් B ට උඩින් තියෙන්නේ. B ට උඩින්. ඒගේ වේගය වැඩි නිසා එන්න වැඩි වේගයෙන් ඇවිල්ලා කොයි වෙලාවෙ හරි මේ දෙක ගැටෙනවා. AB ගැටෙනවා. ඔන්න AB ගැටෙන තැන මෙතනට දුර මං ගන්නම් S0. හරිනේ? ලින්ක් ගැටේ සිට A හා B ගැටෙන තැනට දුර මං ගත්තා S0 කියලා. පැහැදිලිද? එතකොට හොඳට තේරුම් ගන්න B මුදා හරිනකොට 9 වෙනි තප්පරයේදී A තිබුණේ උඩින්. මේ හරිය. B තමයි මුලින් ඉස්සරහින් ඉන්නේ. A පිටිපස්සෙන් ඉන්නේ. හැබැයි A ටට්ටක් ගාලා පහළට වැටෙනවා. ඒට ප්‍රවේගය වැඩි. ටට්ටක් ගාලා පහළට වැටිලා AB ගැටෙනවා. මේක තමයි ගැටෙන තැන. ගැටෙන සීමාව. A හා B ගැටෙන සීමාව. පැහැදිලි? මෙතනට එන්න B ට ගත වුණු කාලය. ඒට නෙමෙයි හොඳේ. මෙතනට එන්න B ට ගත වුණු කාලය. මං ගන්නම් කැපිටල් TB. මුදා හැරපු මොහොතේ සිට මෙතනට එන්න B ට ගත වුණු කාලය. මං ගන්නම් කැපිටල් TB කියලා. එහෙනම් TB කාලයකදී මේ දෙන්න ගැටෙනවා. B මුදා හැරලා TB කාලයකදී මේ දෙන්න ගැටෙනවා. ඒක මම ප්‍රස්ථාරය නිරූපණය කරන්නම්. හොඳට බලන්න. මේ දෙන්න B මුදා හැරලා TB කාලයකට පසු මේ දෙන්න ගැටෙනවා. පැහැදිලිද? B මුදා හැරලා TB කාලයකට පසු මේ දෙන්න ගැටෙනවා. එහෙනම් මේ ආයතන දෙක ගැටෙන සීමාව. ගැටෙන සීමාව. හරිනේ? B මුදා හැරලා TB කාලයකට පස්සේ නැවත මේ දෙන්න ගැටෙනවා. මෙතනදි තමයි ගැටෙන්නේ. එතකොට B ගේ විස්ථාපනය කීයද? S0. B ගේ විස්ථාපනය කියන්නේ වර්ගඵලය. එහෙනම් මේ ත්‍රිකෝණේ වර්ගඵලය කීයක් වෙන්න ඕනද? S0. B ට ගත වුණු කාලය කීයද? TB. B ගේ විස්ථාපනය S0 වෙන්න ඕන. මේ කුඩා ත්‍රිකෝණේ වර්ගඵලය S0 වෙන්න ඕන. B ට ගත වුණු කාලය TB වෙන්න ඕන. මෙන්න මේ කාලය කීයද? TB වෙන්න ඕන. පැහැදිලිද? දැන් අපි මේ ගාන සුළු කරන්න හදන්නේ. මේක සුළු කරනකොට හොඳට හිතන්න ඕන. ඔන්න මම මුලින් ඉඳන් කියනවා. හොඳේ. අපි ඉස්සෙල්ලාම කරේ A ට අදාළව චලිත සටහන ඉඳලා A ගේ ප්‍රස්ථාරය ඇඳලා. A මුලින් ධන දිශාවට චලනය වෙලා ප්‍රවේගී බිඳුවක් වෙලා ඍණ දිශාවට චලනය වෙනවා. ගුරුත්වය යටතේ. හරිද? මන්දනයක් 10යි ත්වරණයක් 10යි. ඒ නිසා අනුක්‍රමණය දිගටම නියතයි. හරිනේ? ඊළඟට A ගේ ප්‍රවේගී බිඳුවක් වෙන්න තප්පර 6ක් ගියා. ඒ කියන්නේ මෙතන උඩට එන්න 6ක් යනවා. ඊට පස්සේ අපි දන්නවා තප්පර 9කට පස්සේ තමයි B මුදා හරින්නේ කියලා. එහෙනම් B මුදා හරිනකොට B ගේ ආරම්භක ප්‍රවේගී බිඳුවයි ගත වුණු කාලය තප්පර 9යි. 6ට දකුණු පැත්තෙන් 9 ලකුණු කරා. B කෙලින්ම පහළට වැටෙන්නේ ගුරුත්වය යටතේ. ඍණ දිශාවට B ගේ ප්‍රස්ථාරය ඇඳලා. A ගේ B ගේ ප්‍රස්ථාර ඍණ දිශාවේදී එකිනෙකට සමාන්තරයි. මොකද දෙන්නම ගුරුත්වය යටතේ වැටෙන නිසා. හරිද? මම හිතුවා ආරම්භක පිහිටීම ලින්ක් ගැටේ ඉඳන් B ගැටෙනකොට චලනය වුණු දුර විස්ථාපනය S0 කියලා. එහෙනම් මේ වර්ගඵලය S0 වෙන්න ඕන. ඒ වගේම B මුදා හැරපු මොහොතේ ඉඳන් ගැටෙනකොට B ට ගත වුණු කාලය TB කියලා. එහෙනම් මෙන්න මේ කාලය TB වෙන්න ඕන. ওই ටික පැහැදිලිද? රයිට්. අපි දැන් ටික ටික ඉස්සරහට යමු. හොඳට අහගන්න. මෙතන බිඳුවයි. නේ? මෙතනට තප්පර 6යි. මෙතනට තප්පර 9යි. එහෙනම් මේ ටික කීයද? 6යි 9යි. එහෙනම් මේ ටික කීයද? තප්පර 3යි. හරිනේ? මේ ටික තප්පර 3යි. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතන ගැටෙන මොහොතේ B ගේ ප්‍රවේගය හොයාගන්න. ගැටෙන මොහොතේ B ගේ ප්‍රවේගය. මම ඒක ගන්නම් VB කියලා. ඒ වගේම මට පුළුවන් ගැටෙන මොහොතේ A ගේ ප්‍රවේගය හොයාගන්න. ගැටෙන මොහොතේ A ගේ ප්‍රවේගය. මම ගන්නම් VA කියලා. අපි ප්‍රවේගය හොයන්නේ අනුක්‍රමණයෙන්. හොඳට බලන්න මේ පොඩි ත්‍රිකෝණයට
මට ලියන්න පුළුවන් tan θ. පොඩි ත්‍රිකෝණයට නිල් පාටින් අඳුරු කරපු පොඩි ත්‍රිකෝණයට tan θ ලිව්වොත් මම මෙතන ලියන්න tan θ සම්මුඛ පාදය. සම්මුඛ පාදය තමයි VB. මේ උස VB. බද්ධ පාදය. බද්ධ පාදය මේක TB. tan θ අපි දන්නවා ගුරුත්වය යටතේ 10යි. tan θ 10යි. එහෙනම් මට VB හොයාගන්න පුළුවන් 10යි TB. හරිද? 10යි TB. ඊළඟට මට පුළුවන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණයට ඍණ දිශාවේ තියෙන ලොකු ත්‍රිකෝණයට tan θ ලියන්න. tan θ. එතකොට ලොකු ත්‍රිකෝණයට සම්මුඛ පාදයේ මේක VA. සම්මුඛ පාදයේ VA. ලොකු ත්‍රිකෝණයට බද්ධ පාදය. හොඳට බලන්න. ලොකු ත්‍රිකෝණයට බද්ධ පාදය. මේක 3යි. මේක TB. බද්ධ පාදය 3 ධන TB. 3 ධන TB. tan θ දන්නෝ 10යි. 10යි 3 ධන TB. එහෙනම් මේකෙන් අපිට VA හොයාගන්න පුළුවන්. 10 වාරයක් 3 ධන TB. පැහැදිලිද? 10 වාරයක් 3 ධන TB. ඔන්න ඔය විදිහට ගැටෙන මොහොතේදී B ගේ සහ A ගේ ප්‍රවේග හොයාගන්න පුළුවන්. දැන් ඔයා බලාවි මොකටද ප්‍රවේග හෙව්වේ කියලා. හොඳට තේරුම් ගන්න. A කාලයේ බිඳුවේදී ඉහළට ප්‍රක්ෂේප කරා. උඩට ගිහිල්ලා පල්ලෙහාට වැටුණා. B කාලයේ 9ේදී පහළට මුදා හැරියා. කෙලින්ම පහළට වැටුණා. A හා B ගැටුණා. හොඳට බලන්න ගැටෙන මොහොතේදී B ගේ විස්ථාපනය කීයද? S0. ගැටෙන මොහොතේදී A ගේ විස්ථාපනය කීයද? විස්ථාපනය කියන්නේ ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර කෙටිතම දුර. ඉතින් මෙන්න ආරම්භක පිහිටීම, මෙන්න ගැටෙන මොහොතේ අවසාන පිහිටීම. එතකොට මේ පිහිටීම් දෙක අතර කෙටිතම දුර කීයද? ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර කෙටිතම දුර කීයද? S0 නේද? එහෙනම් මේ ගැටෙන මොහොතේදී A ගේ විස්ථාපනයයි B ගේ විස්ථාපනයයි මොකද වෙන්නේ? සමානයි. ඒ ගමන් කරපු දුර ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ ඉහළට ගිහිල්ලා පහළට වැටුනේ. වැඩි දුරක් ගමන් කරනවා. ඒ ගොඩක් දුර ගමන් කරනවා. ඉහළට ගිහිල්ලා පහළට වැටෙන්නේ. හැබැයි අපි විස්ථාපනය ගත්තොත් විස්ථාපනය කියන්නේ ආරම්භක පිහිටීම, අවසාන පිහිටීම, සලකන පිහිටීම් දෙකක් අතර කෙටිතම දුර. එතකොට B ගේ පිහිටීම් දෙක අතර කෙටිතම දුරයි A ගේ පිහිටීම් දෙක අතර කෙටිතම දුරයි මොකද වෙන්නේ? සමානයි. හරිද? කෙටිතම දුරවල් දෙක සමානයි. දැන් මේ මෙතන පැහැදිලි කරන දේ තේරුම් ගන්න බලන්න. අපිට A ගේ විස්ථාපනය හොයන්න ඕන නම්, හරිනේ, A ගේ විස්ථාපනය හොයන්න ඕන නම් අපිට A ගේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න වෙනවා. මේ පැත්තේ තියෙන්නේ ධන වර්ගඵලය. මේ ඉහළට ගියපු දුර. ධන වර්ගඵලය නිරූපණය වෙන්නේ ධන දිශාවට ගමන් කළ දුර. හරිද? ධන වර්ගඵලය නිරූපණය වෙන්නේ ධන දිශාවට ගමන් කළ දුර. ඊළඟට එයා ඍණ දිශාවටත් වැටෙනවා. ඍණ දිශාවට. මේ තියෙන්නේ ඍණ දිශාවට ගමන් කළ දුර. හැබැයි එයා ධන දිශාවට ගමන් කරපු දුරයි ඍණ දිශාවට ගමන් කරපු දුරයි මේ දෙක එකතු කරොත් ධන ඍණ ලකුණ සහිතව එකතු කරොත් මේ වර්ගඵල දෙකේ එකතුව S0 වලට සමාන වෙන්න ඕනේ නේද? ධන දිශාවට ගියපු ප්‍රමාණය ධන දිශාවට ගියපු ප්‍රමාණයයි ඍණ දිශාවට ගියපු ප්‍රමාණයයි ඉහළට ගියපු ප්‍රමාණයයි පහළට ගියපු ප්‍රමාණයයි ධන ඍණ ලකුණත් සහිතව එකතු කරොත් ධන වර්ගඵලයට ඍණ වර්ගඵලය එකතු කරොත් ලැබෙන උත්තරේ S0 වෙන්න ඕනේ. ඇත්තම කියනවා නම් ඉහළට ගියපු ප්‍රමාණයට වඩා පහළට ගියපු ප්‍රමාණය වැඩි. එහෙනම් ධන වර්ගඵලයට වඩා ඍණ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. මෙතන ප්‍රස්ථාරේ පොඩි අඩුවක් තියෙනවා. හරියටම පරිමාණයට ඇඳලා නැහැ. හරිනම් ධන වර්ගඵලයට වඩා ඍණ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. උඩට යන්නේ ටිකයි, පල්ලෙහාට වැටෙනවා ගොඩක්. ඍණ වර්ගඵලය වැඩි. ඔය ධන වර්ගඵලයට ඍණ වර්ගඵලය එකතු කරාම සඵල වර්ගඵලය, සම්පූර්ණ වර්ගඵලය S0 වෙන්න ඕනේ. හරිනේ? සම්පූර්ණ වර්ගඵලය S0 වෙන්න ඕනේ. එහෙනම් අපි A ගේ සම්පූර්ණ වර්ගඵලය හොයමු. A ට අදාළව සම්පූර්ණ වර්ගඵලය හොයමු. ඊට පස්සේ අපි B ට අදාළව සම්පූර්ණ වර්ගඵලය හොයමු. A ට අදාළ සම්පූර්ණ වර්ගඵලය සඵල අගය, ධන ඍණ සඵල අගය සහ B ට අදාළ සඵල අගය. A ට අදාළ සඵල අගයයි B ට අදාළ සඵල අගයයි මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හරිනේ? විස්ථාපන සමානයි.
මේ දෙන්න ගැටෙනකොට ආරම්භක පිහිටීමට සාපේක්ෂව දෙන්නගෙම විස්ථාපන සමානයි. එහෙනම් A ගේ ධන ඍණ සඵල වර්ගඵලයයි. හරිනේ A ගේ ධන ඍණ සඵල වර්ගඵලයයි B ගේ සඵල වර්ගඵලයයි මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මට මේ වර්ගඵල හොයනකොට ප්‍රවේග අවශ්‍ය වෙනවා. ඒකයි මම ප්‍රවේග හෙව්වේ. ඒතර මම VB හොයාගත්තා. මම මෙතනින් ලියන්නම් 10යි TB. හරිනේ? මම VA හොයාගත්තා. ඒක මෙතනින් ලියන්නම් 10 වාරයක් 3 ධන TB. 10 වාරයක් 3 ධන TB. පැහැදිලිද? අපි ප්‍රවේග ටික හොයාගෙන තියෙන්නේ. දැන් අපිට වර්ගඵල වලට යන්න පුළුවන්. මම මේ ටික මකන්නම්. හරිනේ? හොඳට අහගන්න. ගැටෙන විට හොඳට අහගන්න. A හා B ගැටෙන විට A හා B ගැටෙන විට A ගේ විස්ථාපනයයි B ගේ විස්ථාපනයයි සමාන වෙන්න ඕන. හරිනේ? ගැටෙනකොට විස්ථාපන සමාන විය යුතුය. ආරම්භක පිහිටීම සාපේක්ෂව ගැටෙන පිහිටීමට දෙන්නගෙම විස්ථාපන සමාන වෙන්න ඕන. A ගේ විස්ථාපනය ගත්තොත් වර්ගඵලය Aට අදාළව මෙන්න මේක බලන්න. Aට අදාළව ඔන්න ඔය වගේ. Aට අදාළව ධන වර්ගඵලයකුත් තියෙනවා ඍණ වර්ගඵලයකුත් තියෙනවා. ඇත්තරම මම ප්‍රස්ථාරය අඳිනකොට බෝඩ් එකේ ඉඩමදි වෙච්ච නිසා තමයි මෙහෙම ඇන්දේ. අපි පොඩ්ඩක් පරිමාණ ගැන හිතුවා නම් A ගේ ධන වර්ගඵලයට වඩා ඍණ වර්ගඵලය වැඩි වෙන්න ඕන. හරිද? ඍණ වර්ගඵලය වැඩි වෙන්න ඕන. මොකද ඇත්තරම A ඉහළට යන ප්‍රමාණයට වඩා වැඩිපුර පහළට වැටෙනවා. A ඉහළට යන ප්‍රමාණයට වඩා වැඩිපුර පහළට වැටෙනවා. පහළට වැටෙන ප්‍රමාණය වැඩි කියන්නේ ඍණ වර්ගඵලය වැඩි වෙන්න ඕන. බෝඩ් එකේ ඉඩමදි නිසා තමයි මෙහෙම අඳින්න උනේ. හරිද? රයිට්. ඊළඟට මෙන්න A ගේ විස්ථාපනය ධන වර්ගඵලයයි ඍණ වර්ගඵලයයි දෙකේ එකතුව සමාන වෙන්න ඕන B ගේ විස්ථාපනයට. B පහළට විතරයි වැටෙන්නේ ඍණ දිශාවට විතරයි. මෙන්න මේ ත්‍රිකෝණය තමයි B ගේ වර්ගඵලය. මේ ත්‍රිකෝණය ඍණ දිශාවට තියෙන එක විතරයි B ගේ වර්ගඵලය. පැහැදිලිද? මේක ඍණයි. A ගේ සඵල වර්ගඵලයයි B ගේ සඵල වර්ගඵලයයි සමාන වෙන්න ඕන. කොහොම වුණත් සුළු කිරීම පහසුයි ත්‍රිකෝණ තියෙන. මම ටට්ටක් ගාලා උසවල් දාන්නම් හොඳට බලාගෙන ඉන්න. මෙන්න මේ උස 60යි. මේක 60යි. හරිනේ? මේ පාදය මෙතනට 6යි. මේක 6යි. හරිනේ? මේක 6යි. මෙන්න මේ පාදය මේක 3යි. මේක TB. 3 ධන TB. 3 ධන TB. මේක 3 ධන TB. හරිද? ඊළඟට මේ උස මේක VA. මම එක දාන්නම් VA. හරිද? VA. ඊළඟට B ගේ ත්‍රිකෝණය මේ පැත්ත TB. මේ උස මේක VB. මේ උස VB. පැහැදිලිද බලන්න? තේරෙනවද? හරියට ජ්‍යාමිතිය පාවිච්චි කරන්න වර්ගඵල හොයනකොට Aට අදාළව ධන වර්ගඵලය උස 60යි මේ පැත්ත 6යි. Aට අදාළව ඍණ වර්ගඵලය මෙතන 6නේ. එතකොට මේ කැල්ල 3යි මේ කැල්ල TB. එතකොට 3 ධන TB මේ උස VA. මෙතනට VA. හරිද? ඊළඟට Bට අදාළව වර්ගඵලය හොයනකොට මේ පාදයේ TB මේ පාදයේ VB. මෙන්න මේ වර්ගඵල හෙව්වොත් මෙතන සඵල වර්ගඵලය ධන ඍණ එකතුව මෙතන සඵල වර්ගඵලයට සමාන වෙන්න ඕන. පැහැදිලි? එතනදී සඵල වර්ගඵලය හොයනකොට අපි ධන හෝ ඍණ ලකුණ ගැන හිතන්න ඕන. මේ පැත්ත ඍණයි B ගේ වර්ගඵලය ඔක්කොම ඍණයි. A ගේ කොටසක් ධනයි කොටසක් ඍණයි. පැහැදිලිද? A ගේ ඍණ අගය වැඩි. A ගේ ඍණ අගය වැඩි නම් සඵල අගය ගත්තොත් උත්තරේ ඍණයි. ඉහළට යන ප්‍රමාණයට වඩා පහළට වැටෙන ප්‍රමාණය වැඩි. උත්තරේ සඵල අගය ඍණයි. මේ පැත්ත සඵල අගය ඍණයි. මේ පැත්ත කොහොමත් ඍණයි. පැහැදිලිද? දැන් අපි සුළු කරමු ආදේශ කළා. Aට අදාළව ධන ත්‍රිකෝණය භාගයයි ආධාරකය 6යි ලම්බ උස 60යි. මේක ධනයි. ඊළඟට Aට අදාළව ඍණ ත්‍රිකෝණය භාගයයි ආධාරකය 3 ධන TB ලම්බ උස VA. හැබැයි මේක ඍණයි. මේක ඍණයි. මේක තමයි සඵල අගය. ධනාගයයි ඍණාගයයි දෙකේ එකතුව. මේ පැත්තට ගියොත් සම්පූර්ණයෙන් ඍණයි. සම්පූර්ණයෙන් ඍණයි මේක. ඍණ පැත්තේ තියෙන්නේ භාගයයි ආධාරකය TB
ලම්බ උස VB. හරිනේ? ඒට අදාළ ධන ත්‍රිකෝණය, ඒට අදාළ ඍණ ත්‍රිකෝණය, බීට අදාළ ඍණ ත්‍රිකෝණය. මේක සම්පූර්ණයෙන් ඍණයි. දැන් අපිට පේනවා ඔක්කොම භාගය අයින් කරන්න පුළුවන්. භාගය අයින් කරන්න. හැම එකම භාගය තියෙනවා. ඊළඟට අපි TA හොයාගන්න පුළුවන්. අපිට සිද්ධ වෙනවා ප්‍රවේග ආදේශ කරන්න. ප්‍රවේග ආදේශ කරන්න. දැන් මෙතන ඉඩ මදි නිසා මම මේ ටික මකන්නම්. හරිනේ? මේ ටික මකලා අපි ඉස්සරහට සුළු කරගෙන යමු. භාගය කැපිලා ගියාට පස්සේ මෙතන එන්නේ 360 ඍණ 3 ධන TB 3 ධන TB වාරයක් VA. VA මෙතනින් ආදේශ කරමු. VA කියන්නේ 10 වාරයක් 3 ධන TB. හරිනේ? 10 වාරයක් 3 ධන TB. මේ වම් පැත්ත. දකුණු පැත්ත කොහොමත් ඍණයි. TB VB ආදේශ කරමු. VB කියන්නේ 10යි TB. 10යි TB. දැන් හොඳට බලන්න හැම පදයක්ම අපිට 10න් බෙදන්න පුළුවන්. 10න්. ඔක්කොම 10න් බෙදාගෙන ගියොත් මෙතන එන්නේ 36යි ඍණ 3 ධන TB ගේ වර්ගය 3 ධන TB ගේ පූර්ණ වර්ගය සමානයි ඍණ TB වර්ගය කියලා. ඍණ TB වර්ගය. දැන් අපි සුළු කරමු. මෙතන පූර්ණ වර්ගයක් තියෙන්නේ 36 ඍණ මේක වර්ග කරන්න 3 වර්ග 9යි පද දෙකේ ගුණිතයේ දෙගුණය 6යි TB ආයේ අගපදයේ වර්ග TB වර්ග සමානයි ඍණ TB වර්ග. හරිද? ඍණ TB වර්ග. දැන් අපි මේක සුළු කරමු. 36 ඍණ 9 ඍණ 6යි TB ඍණ TB වර්ග සමානයි ඍණ TB වර්ග කියලා එන්නේ. දැන් හොඳට බැලුවොත් මේ ඍණ TB වර්ග කියන පදේ කැපිලා යනවා. එතකොට ඍණ TB වර්ග කැපිලා ගියොත් අපි TB එහා පැත්තට ගමු. TB 6යි TB සමානයි 36න් 9ක් ගියාම 27යි. හරිනේ? 27යි. එහෙනම් TB එන්නේ 27 බෙදීම 6යි. 27 බෙදීම 6යි කියන්නේ අපිට 3 බෙදන්න පුළුවන්. 9 බෙදීම 2යි 4.5යි. හරිනේ? 4.5යි. 27 බෙදීම 6 කියන්නේ 4.5යි. ඔන්න TB. TB කියලා ගත්තේ මම මෙතන තිබුණ දැන් එකම කළා. මෙන්න මේ කොටස තමයි මම TB කියලා ගත්තේ. මේ කොටස තමයි TB කියලා ගත්තේ. සුළු කිරීම පටල ගන්න එපා. පොඩ්ඩක් ඉඩමදි නිසා අස්සෙන් ඔහොම ලිව්වේ. හරිනේ? සුළු කිරීම ටික පැහැදිලිද බලන්න. TB එන්නේ 4.5යි. එහෙනම් දෙන්න ගැටෙනකොට ගත වුණු කාලය කීයද? දෙන්න ගැටෙනකොට ගත වුණු කාලය මෙතනට 6යි, මෙතනට 9යි, මෙතනට තව TB ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. මෙන්න මේක තමයි ගැටෙන පිහිටීම කාලය. මෙතනට 9යි, TB කීයද? 4.5යි. මම මෙතනින් ලියන්නම්. එම නිසා ගැටෙන විට කාලය සමානයි 9 ධන TB. 9 ධන TB 4.5යි. එහෙනම් කාලය එන්නේ 13.5යි තප්පර. පැහැදිලිද? ගැටෙන විට කාලය කීයද? තප්පර 13.5යි. ඒකෙම අහනවා ගැටෙන ස්ථානයට ලිං ගැට්ටේ සිට දුර. ගැටෙන ස්ථානයට ලිං ගැට්ටේ සිට දුර කියන්නේ S0. S0 කියන්නේ ඇත්තටම B ගේ වර්ගඵලය. මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය. පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය මේක. ඍණ තමයි. ඍණ උනේ පල්ලෙහාට නිසානේ. එහෙනම් මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට මෙතනින් ගන්න පුළුවන්. පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය මම මෙතනින් සුළු කරන්න. ගැටෙන තැනට දුර එන්නේ S0 භාගයයි ආධාරකයේ TB ලම්බ උස VB. VB කියන්නේ 10යි TB. එතකොට S0 එන්නේ 5යි TB වර්ග. 5යි TB වර්ග. TB කීයද? 4.5යි. එනම් 4.5 වර්ග කරලා දාන්න. එතකොට S0 හොයාගන්න පුළුවන්. S0 එන්නේ 101.25 මීටර කියලා. හරිනේ? S0 එන්නේ 101.25 මීටර. ඔන්න ගාන. හරිද? මෙන්න ගැටෙන තැනට ලිං ගැට්ටේ සිට දුර. පැහැදිලිද? ඇත්තරම ඒ හදපු ගාන සාපේක්ෂව සංකීර්ණයි. 9 වෙනි ගාන ඇත්තරම සංකීර්ණයි. හොඳට හිතලා සුළු කරන්න ඕන. හොඳට අහගන්න.
දැන් බෝඩ් එක බැලුවොත් ඔක්කොම කචල්. හැබැයි ඔයා වීඩියෝ එක පිළිවෙලට බලාගෙන ආව නම් මම පිළිවෙලට ලියාගෙන ආවේ. දැන් මම අර බෝඩ් එකේ ඔක්කොම මකන්නේ නැතුව ලියපු නිසා තමයි අපහැදිලි. මුලින්ම කරේ චලිත සටහන ඇඳලා. ඊළඟට අපි ප්‍රස්ථාරය ඇඳලා මෙතන T note තප්පර 6 හොයාගත්තා. A ගේ ප්‍රස්ථාරය ඇඳලා ඉවර වෙලා තමයි B ගේ ප්‍රස්ථාරය ඇඳේ. ඊළඟට ගැටෙන කාලය අපි මෙතනට TB කියලා ගත්තා. මේ කොටස තමයි TB. ඊළඟට TB භාවිතා කරලා අනුක්‍රමණයෙන් ප්‍රවේග හොයාගත්තා. VAVB ප්‍රවේග භාවිතා කරලා කිව්වා ගැටෙනකොට ආරම්භක පිහිටීමේ සිට මේ දෙන්නගේ විස්ථාපන සමාන වෙන්න ඕන. A ගේ වර්ගඵලයයි B ගේ වර්ගඵලයයි සඵල වර්ගඵල හොයලා සමාන කරා. වර්ගඵල සොයාගෙන සමාන කරාට පස්සේ TB මෙන්න මේ කාලය අපට ලැබුණ තප්පර 4.5යි. එතකොට අපට ගැටීමට ගත වන මුළු කාලය හොයාගන්න පුළුවන් ආරම්භයේ සිට තප්පර 13.5යි. හරිද? ඊළඟට අහනවා ලිං ගැටේ සිට දුර කියන්නේ S note කියන්නේ මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය මේක. අපි S note හොයාගත්ත මෙතනින් 101.25යි කියලා එන්නේ. ඔන්න ගානවා පිළිවෙලට බලාගෙන හිටියනම් පිළිවෙලට ලියා ගන්න පුළුවන්. දැන් අපහැදිලි අන්තිමට බලලා ලියන්න යන්න එපා. හොඳේ. වීඩියෝ එක බලන අතරේ පිළිවෙලට ටික ටික ලියා ගන්න. හරිනේ? අපි යන් ඊළඟ ගානට 10 වෙනි එක. දැන් අපි හදපු උදාහරණත් එක්ක සංසන්දනය කරොත් මං හිතන්නේ ඔයාලට 10 වෙනි එක අමාරු වෙන එකක් නෑ. මුලින්ම 10 වෙනි ගානට චලිත සටහනක් අඳින්න. අංශුවක් 80ක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේප කරයි. එම මොහොතේම එම සිරස් රේඛාවේම මීටර 300ක් ඉහළ පිහිටි ලක්ෂයක සිට 10 ms ඍණයක ප්‍රවේගයෙන් අංශුවක් සිරස්ව පහළට ප්‍රක්ෂේප කරයි. අංශුන් දෙකෙහි චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාර එකම අක්ෂ යුගලයක ඇඳ ගැටෙන විට ගත වූ කාලයත් පොළවේ සිට උසත් සොයන. හරි. අපි ඉස්සල චලිත සටහනක් අඳිමු. එකම රේඛාවේ හරිනේ. පොළව මත සිට A ඉහළට ප්‍රක්ෂේප කරමු. ආරම්භක ප්‍රවේගය 80යි. හරිද? A ගේ ආරම්භක ප්‍රවේගය 80යි. මීටර 300ක් ඉහළින් B තියෙනවා. B සිරස්ව පහළට ප්‍රක්ෂේප කරනවා. ආරම්භක ප්‍රවේගය 10යි. මේ දෙන්න අතරේ ආරම්භක පරතරය මීටර 300යි. A ප්‍රවේගය අඩු වෙමින් ඉහළට යනවා. B ප්‍රවේගය වැඩි වෙමින් පහළට එනවා. පැහැදිලිද කියන්නේ? අතරමඟදී ගැටෙනවා. A ගුරුත්වය යටතේ ප්‍රවේගය අඩු වෙමින් ඉහළට යනවා. B ගුරුත්වය යටතේ ප්‍රවේගය වැඩි වෙමින් පහළට එනවා. අතරමඟදී දෙන්න ගැටෙනවා. ඒතර අපි හිතමු ගැටෙනකොට පොළවේ සිට උස මෙතනට S note කියලා ගමු. හරිනේ? පොළවේ සිට උස S note කියලා ගමු. A ගේ ආරම්භක ප්‍රවේගය දීලා තිනවා 80යි. B ගේ ආරම්භක ප්‍රවේගය 10යි. A ඉහළට ප්‍රක්ෂේප කරන්නේ B පහළට ප්‍රක්ෂේප කරන්නේ. මේක ගමු A දෙන්න ගැටෙන සීමාව. හරිනේ? මේක තමයි ගැටෙන සීමාව. පැහැදිලිද? දැන් අපි මේකට චලිත ප්‍රස්ථාරයක් අඳිමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. හරිනේ? A ගේ ආරම්භක ප්‍රවේගය 80යි. ඉහළට යන්නේ මන්දනයෙන් ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙමින්. A ගේ ආරම්භක ප්‍රවේගය 80යි. ඉහළට යන්නේ මන්දනය වෙමින් ක්‍රමයෙන් ප්‍රවේගය අඩු වෙමින්. පැහැදිලිද? B ගේ ආරම්භක ප්‍රවේගය 10යි. හැබැයි ප්‍රක්ෂේපණය කරන්නේ පහළට. එහෙනම් B ගේ ආරම්භක ප්‍රවේගය 10යි. ප්‍රක්ෂේපණය කරන්නේ පහළට. එහෙනම් ආරම්භක ප්‍රවේගය තියෙන්න ඕන ඍණ දිශාවේ. දිශාව ප්‍රතිවිරුද්ධයි. එයා ගුරුත්වයට වැටෙන්නේ පහළට. මේ දෙන්නගෙම බෑවුම අනුක්‍රමණ සමාන වෙන්න ඕන. මොකද දෙන්නම චලනය වෙන්නේ ගුරුත්වය යටතේ. මේ දෙන්නගෙම බෑවුම අනුක්‍රමණ සමාන වෙන්න ඕන. A ගේ ප්‍රස්ථාරයයි B ගේ ප්‍රස්ථාරයයි එකිනෙකට සමාන්තර වෙන්න ඕන. අපි හිතමු දෙන්නම එකම මොහොතේ ප්‍රක්ෂේප කරපු නිසා කාලයේ බිඳුවෙන් එකම මොහොතේ ප්‍රක්ෂේප කරපු නිසා දෙන්න ගැටෙනකොට ගත වුණු කාලය කැපිටල් T නම් දෙන්නටම කාලය සමානයි. දෙන්න ගැටෙනකොට ගත වුණු කාලය T දෙන්නටම සමානයි. මෙයා උඩ ඉඳන් ගැටෙන තැනට එන්නයි මෙයා පල්ලෙහා ඉඳන් ගැටෙන තැනට යන්නයි ගත වෙන කාලය සමානයි. කාලය මං මෙතනින් නිරූපණය කරන්නම්. හරිනේ? කාලය මෙතනින් නිරූපණය කරන්නම් කැපිටල් T. මෙන්න මේ මොහොතේ තමයි මේ දෙන්න ගැටෙන්නේ. හරිද?
කැපිටල් T කාලය මේ මොහොතේ තමයි A හා B ගැටෙන කාලය. A හා B ගැටෙන කාලය තමයි මේ නිරූපණය කරේ. පැහැදිලිද? එතකොට ඔයා මේකත් බලන්න මේ වගේම ගානක් අපි කලින් හැදුවා. මේ වගේම ගානක් අපි කලින් හැදුවා. මේක සමාන්තර ආශ්‍රයක්. හරිද? මේක සමාන්තර ආශ්‍රයක් P Q R S සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රය වර්ගඵලය මෙයා ඉහළට ගිය ප්‍රමාණය ධන වර්ගඵලය A ඉහළට ගිය ප්‍රමාණය ධන වර්ගඵලය B පහළට ආපු ප්‍රමාණය ඍණ වර්ගඵලය A ඉහළට ගිය ප්‍රමාණය ධන වර්ගඵලය B පහළට ආපු ප්‍රමාණය ඍණ වර්ගඵලය මේ දෙකේ එකතුව ආරම්භක පරතරය 300ක් වෙන්න ඕන. එහෙනම් කලිනුත් මේ වගේම ගානක් හැදුවා අපි. ඒ නිසා මම ටක් ගාලා කියන්නම් PQRS වර්ගඵලය කීයද 300ක් වෙන්න ඕන. එතකොට සමාන්තර ආශ්‍රයක් නම් ආධාරකය මෙන්න මේක තමයි ආධාරකය 80යි 10යි. ආධාරකය 90යි. මේ පැත්තට 80යි මේ පැත්තට 10යි. ආධාරකය 90යි. ලම්බ උස මෙතනට ලම්බ උස T ආධාරකය වැඩි කිරීම ලම්බ උස 300යි. සුළු කරන්න. නම් T එන්නේ 30 බෙදීම 9යි. 30 බෙදීම 9යි. 3ෙන් බෙදන්න 10 බෙදීම 3යි. 30 බෙදීම 9යි. 10 බෙදීම 3යි. 3.3 තප්පර. ඔන්න ගැටෙනකොට කාලය. හරිනේ? මුලින්ම මේ කියන්නේ ඒවා ගැටෙන විට ගත වූ කාලයත් එවිට පොළවේ සිට උස. පොළවේ සිට උස කියන්නේ S0 ධන වර්ගඵලය. මෙන්න මේක. පොළවේ සිට S0 මේක ධන වර්ගඵලය හොයන්න ඕන. S0 හොයන්න පුළුවන් ට්‍රැපීසියමක් මේ පැත්ත 80යි මේ පැත්ත දන්නේ මෙන්න මෙතනට හොඳේ මේක දන්නේ මෙතන අගය ගමු VA කියලා මේ උස දන්නේ නැහැ මේක තමයි VA 80 ධන VA සමාන්තර පාද එකතු කළා දෙකෙන් බෙදන්න ලම්බ උසෙන් වැඩි කරන්න ලම්බ උස T මේ පැත්ත 80යි මේ පැත්ත දන්නේ නැහැ සමාන්තර පාද එකතු කරා දෙකෙන් බෙදුවා ලම්බ උසෙන් වැඩි කරන්න දැන් අපිට VA හොයන්න ඕන මේ කෝණය θ එතන මේ කෝණය θ අපි දන්නෝ ඉහළට යන්නේ මන්දණයෙන් මේ පැත්තේ බෑවුම tan θ මන්දණයට සමානයි right මම මේක පැත්තකින් තියලා tan θ වලට සමීකරණ ලියන්නම් tan θ මෙතනින් කෝණය ලියන්නේ මෙතනින් tan θ සම්මුඛ පාදය හොඳට බලන්න මෙතන 80යි මෙතන VA එහෙනම් සම්මුඛ පාදය කීයද 80 ඍණ VA 80 ඍණ VA සම්මුඛ පාදය බද්ධ පාදය මේක T tan θ 10යි අපි දන්නවා ඉහළට යනකොට මන්දනේ 10යි ගුරුත්වයට දෙන්නේ tan θ 10යි 10 සමානයි 80 ඍණ VA බෙදීම T මේ පැත්තට දාන්න 10 වැඩි කිරීම T කියන්නේ 10 බෙදීම 3යි 10 බෙදීම 3යි 80 ඍණ VA හොයන්න පුළුවන් මේ පැත්තට ගන්න VA සමානයි 80 ඍණ 100 බෙදීම 3යි පොදු හරය අරන් සුළු කරන්න 3 පොදු හරය මෙතනට 240 ඍණ 100යි එහෙනම් VA කීය දෙන්නේ 140 බෙදීම 3යි හරිනේ 140 බෙදීම 3යි VA දැන් අපි VA අරගෙන මෙතනට ආදේශ කරමු පැහැදිලිද මං ඉඩමදි නිසා මෙන්න මෙතන අස්සෙන් ලියන්නම් ඉඩමදි නිසා S0 සමානයි භාගයයි 80 ධන VA 80 ධන VA 140 බෙදීම 3යි වැඩි කිරීම T දැන් අපි මෙතන පොදු හරය ගමු භාගයයි මෙතන පොදු හරය ගත්තොත් 3යි 240 ධන 140යි 240 ධන 140යි T අපි දන්නවා T 10 බෙදීම 3යි දැන් සුළු කරමු S0 උඩ තියෙන්නේ 380යි ආයි 10කුත් තියෙනවා යට තියෙනවා 18ක් හරිනේ යට තියෙනවා 18ක් උඩ 240 140 එකතු වුණාම 380යි මේක 10යි නම් වරක් දෙක 18යි ඔන්න මේක සුළු කරන්න එතකොට එනවා S0 කීයද කියලා 3800 බෙදීම 18යි හරිද උත්තරේ එන්නේ 211.11 මීටර කියලා හරිනේ 211.11 පොඩ්ඩක් අස්සෙන් ලියන්න උනේ ඉඩමදි වුණා
211.1 මීටර. ගාන හදන විදිය පැහැදිලිද? මුලින්ම අපි හොයාගත්තා ගැටෙන විට කාලය. කාලය භාවිතා කරලා අපි හොයාගත්තා ගැටෙන මොහොතේ ඒගේ ප්‍රවේගය. ඒගේ ප්‍රවේගය භාවිතා කරලා මෙතන ධන වර්ගඵලය S නෝට් ඉහළට ගිය ප්‍රමාණය ධන වර්ගඵලය හොයාගෙන සුළු කරා. අපට ආවේ S නෝට් 211.1. කොහොමත් අපි ගාන හදනකොට භාවිතා කරන්නේ ජ්‍යාමිතියයි tan θයි වර්ගඵලය. ওই ටික විතරයි. ජ්‍යාමිතික දැනුමයි tan θ කියන එකයි වර්ගඵලයයි තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සුළු කරනකොට භාවිතා කරන්නේ. පැහැදිලිද ගාන? මේ වගේ සමාන්තර රාශි ගානක් කලිනුත් හදපු නිසා මම මේක ටක් ගාලා හැදුවා. හරිනේ? එතකොට අපි අද 2022 ළමයින්ට කරේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවලට ඕගොල්ලෝ අමාරුයි කියලා කියපු ගණන් ටිකක් තමයි මම සාකච්ඡා කරේ. මේ ගණන් මම නෙමෙයි තෝරගත්තේ. ඕගොල්ලෝ මට තෝරලා එවපු ගණන් තමයි මම හැදුවේ. අපි 5 හැදුවා, 6 හැදුවා, 7 හැදුවා, 9 හැදුවා, 10 හැදුවා. මෙතනින් මට හිතන විදිහට චුට්ටක් හරි අමාරු ගානක් තිබුණේ 9 පොඩ්ඩක් හිතලා හදන්න ඕන. අනිත් ඒවා නම් එච්චර අමාරු නැහැ. හරිනේ? එතකොට මම හිතාගෙන ඉන්නේ ලබන සතියේ දුර කාල ප්‍රස්ථාර, වේග කාල ප්‍රස්ථාර, ත්වරණ කාල ප්‍රස්ථාර. අපිට තව වර්ග 3ක් තියෙනවා. අපි මේ ප්‍රස්ථාර වර්ග 3ත් කතා කරලා ලබන සතියේ චලිත ප්‍රස්ථාර පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්න තමයි ඉන්නේ. පැහැදිලිද? 2022 ළමයි හෝම්වර්ක් කරලා ඇති කියලා මං හිතනවා. මොකද දැන් හැමෝටම ගෙවල් වලටත් කෝල් කරා. ඊළඟට කොහොමද වෙන්න ඕන කියලා කිව්වා. මේ සතිය අන්තිමට ගොඩකට සිකුරාදාට මං හෙට වීඩියෝ එකක් දානවා දැනුවත් කරලා කොහොමද හෝම්වර්ක් එවන්න ඕන කියලා. ඒතර වීඩියෝ එක බලලා ඒ කියන පිළිවෙලට වැටික් කරන්න. හරිනේ? ක්ලාස් එකේ නැති ළමයින්ට මාර්කින් ස්කීම් මේව ගන්න විදිය මම පස්සේ පැහැදිලි කරනම් ඒකත් වීඩියෝ එකේ මම පැහැදිලි කරනවා. ක්ලාස් එකේ නැති ළමයි කොහොමද මාර්කින් ස්කීම් එක ගන්න කියලා. ඕගොල්ලෝ බය නැතුව වීඩියෝ ටික බලලා වැටික් කරගන්න. හැමෝටම දිගටම සපෝට් එක දෙනවා. පන්තියෙන් ළමයින්ට කොහොමවත් පන්ති පටන් ගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමෝටම අවශ්‍ය දේවල් ලැබෙනවා. පන්තියේ නැති ළමයින්ටත් ඕගොල්ලෝ A level කරනකම් අවශ්‍ය සපෝට් එක දෙනවා. බය වෙන්න එපා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම උදව් කරනවා A level කරලි ඉවරනකම්. හරිනේ? ඒ නිසා ඒකන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එහෙනම් මම අදට වීඩියෝ එක නවත්තනවා. අපි අද ඇත්තටම කරේ උදාහරණ ගණන් ටිකක් විතරයි. මේ ඔයාලා අමාරුයි කියපු ගණන් තමයි මම හැදුවේ. ලබන සතියේ මම තියරි ටික කරලා තව පොඩි උදාහරණ ටිකක් කරලා චලිත ප්‍රස්ථාර පාඩම ඉවර කරනවා. හරිනේ? එහෙනම් අදට ඉවරයි.